අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අයිබෝවන් සර්. අයිබෝවන්. හරි ඉස්සෙල්ලාම මේ කවි අරගෙන ඉමු. තාම ඉක්මනින්. කියන පුතා කීවෙනි කවිද අපිට තින්නේ? පස්වෙනි කවිය සර්. පා නේද? පස්වෙනි කවිය. දුක් විඳ දසමසුසුලා නේද? නෑ සර්. එහෙනම් පෙම්මාසුතල් කියමින්. පෙම්මාසුරුතල් කියමින්. ඒක නේද? පෙම්මාසුරුතල් සර්. කියමින්. කියන්න පුතා. සර් කුමාර ජනප්‍රිය සර් කියන එකෙන් ඉන්නේ තරුණ. මොකද්ද? කුමාර ජනප්‍රිය සර් කියන එකෙන් ඉන්නේ තරුණ. සර් මට නම වෙනස් කරන්න බෑ. නම වෙනස් කරන්න බෑ පොඩ්ඩක් ඉන්න. ඔව්. හරි නේද? හරි සර්. හරි. මේ සමහර අයගේ තවම මේ අංකේ නැති අයත් ඉන්නවා. අංකය අනිවාර්යෙන් ඇඩ් කරගන්න ඕන ඇඩ්මිෂන් අංකේ. ඒතර තියෙන අංකය ආයතනයේ සම්බන්ධ දරුවෝ විතරයි ඒක කරන්නේ. ඒ අය අංකය අනිවාර්යෙන් ඇතුළත් කරගන්න. හරි. අපි ඉක්මන් කරලා යමු මේ අපිට දාලා කවියට පෙම්මාසුරුතල් කියමින් දෙතනේ කිරි බොම්මා කියන කවියද? ඔව් සර්. හරි. හරි. තරුල් ඉක්මන් කරලා කියමුද කවිය? තරුල් කවිය පෙම්මාසුරුතල් කියමින් දෙතනේ. ඔය මොන පේන්නේ අපිට කැම් එකෙන් පොඩ්ඩක් පෙන්නන්න. සර් මේක කැම් නෑ සර්. කියන්න කමන්න. පෙම්මාසුරුතල් කියමින් දෙතනේ කිරි බොම්මා. පෙම්මාසුරුතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳු ලැලි ඉස ඉස ඇවිදින්නයි අම්මා. අම්මා අප නොදක ඉතින්. අම්මා අප නොදක ඉතින් කෙලසක ඌවෙන්වා වෑවෙන්වා සම්මා බුදු වෙනදා නිවන් දකින්න අම්මා. හරි. කිවිසර ඉක්මන් කරන්න. පෙම්මාසුරුතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳු ලැලි ඉස ඉස ඇවිදින්දයි අම්මා. අම්මා අප නොදකින් කෙලසක වැවෙන්නා සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්න අම්මා. හරි. වෙනුජ පෙම්මාසුරුතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳු ලැලි ඉස ඉස ඇවිදින්දයි අම්මා. අම්මා අප නොදකින් කෙලසක වැවෙන්නා සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්න අම්මා. පුන්සඳිනි පෙම්මාසුතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳුරැලි ඉස ඇවිදින්දයි නිතියම්මා අම්මා අප නොදක ඉතින් කෙලසක බෑවෙම්මා සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්න අම්මා. හිරුනි පාඩම් නැද්ද ඔයාට? පෙම්මාසුරුතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳු ලැලි ඉස ඉස ඇවිදින්දයි අම්මා අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වැවෙන්නා සම්මා සම්බුදු වෙනදා
මලින්දු ඇහෙන්නේ නැහැ පුතා. ඔයාගේ මයික් එක මියුට් එකක් දාන්න. පොඩ්ඩක් බලන්න. මලින්දු ඇහෙන්නේ නැහැ මට පුතා. ඔයාගේ මයික් එක මම හිතන්නේ මියුට් වෙලා වෙන්න ඇති. මේ එහෙම නැත්තම් මොකක් හරි ගැටලුවක්. පොඩ්ඩක් බලන්න ඔයා තා චුට්ටක් ඔක බලන්න සත්‍ය මොකක් හරි ගැටලුවක් තියෙනවා. හොඳේ. පොඩ්ඩක් බලන්න මලින්දු පොඩ්ඩක් බලන්න ඔයාගේ මයික් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඊළඟට අනුමි වෙන්නේ නැති. අනුමියෝ 9018 ඉක්මන් කරන්න. එම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මාව අම්මා කඳුළු ඇලීස ඉස ඇවිදින්දයි අම්මා අප නොදකිතින් කෙලසක වෑවෙම්වා සම්මා සම්බුදු වනදා නිවන් දකින්න අම්මා. දමින්දුද 9121 ඉක්මන් කරන්න. දමින්දු Pemma surat gaming de tener que ir mamá cuando le dice mamá de que se cae mamá දිනුගි දිනුගි සර් මම සති දෙකකට පන්තියට ආවේ නැහැ මොන හරියද සර් යන්නේ දැන් අපි ඉන්නේ දරුවනේ අපි දැන් ඉන්නේ මේ කවි පාඩම් කරන එකනේ මුලින්ම අපි කරන්නේ. දැන් අපි දෙවෙනි පාඩමේ කවි ටික පාඩම් කරන්නේ. අපි අද තුන්වෙනි පාඩමේ වැඩ කොටස තමයි කරන්න තියෙන්නේ. හරිද? වීඩියෝ ටික තියෙනවා දරුවෝ අපේ myteachers.lk වෙබ් අඩවියේ. ඔයාලට පුළුවන් ඒකේ අදාළ දැන්ට ඇවිල්ලා අදාළ කොටස් ටික බලලා අඩුපාඩු ටික හදාගන්න. හරි දැන් පාඩම් නැහැ නේද? එකක් හරි කවි නේද? නෑ සර් හරි බලා ගන්නට උඩ කවි ටික අනිවාර්යෙන් පාඩම් වෙන්න ඕන. අනුෂා කියන නමින් ඉන්නේ කවුද අපේ මං කරලා කියන්නේ. පූජන මං කරන පුතා. Pemma surat gaming de tener que ir mamá ඔයා මේ තව එකකින් ගිහිල්ලා වගේ මට පේන්නේ. ඒකයි එහෙම වෙන්නේ. තව එකකින් ඉන්නවා. Pemma surat gaming de tener que ir mamá mamá cuando le dice ඇවිදින්දයි අම්මා අම්මා අප නොදකිතින් කෙලසක වෑවෙම්මා සම්මා සම්බුදු වනදා නිවන් දකින්න අම්මා. පූජන ඔව් සර් ඔයා කිව්වා කලින්නේ තව ඔයාගේ නමින් කවුරු හරි කෙනෙක් ඉන්න එක මම බැලුවා. මම සර් ඩිවයිස් දෙකකින් ඉන්නවා. හරි මම මේක දැන් බැලුවා. හරි. ඊළඟට නෙත්මි නෙත්මි පාඩම් නැද්ද? නෙත්මි රමේෂා වෙන්නේ. නැත්නම් අපි ඊළඟට යන් ඊළඟ කොටසට යන්. හරි. මම හිතන්නේ එච්චරයි. පාඩම් කිරීම අත්‍යවශ්‍යයි. මතක තබා ගන්න අනිවාර්යෙන් පාඩම් කෙරෙන්න ඕන. නැත්නම් මේ කරන වැඩෙන් වැඩක් නැහැ අපි. හැම කෙනෙක්ම පාඩම් කිරීම කරලන්න ඕන. ඊට අපි මේ මම ඔයගොල්ලන්ට ගිය සතියේ කිව්වා තුන්වෙනි පාඩමට දාලා කොටසට අපි යනවා කියලාද? තුන්වෙනි පාඩමේ මම ඊට පස්සේ කිව්වා ඔයගොල්ලන්ට තුන්වෙනි පාඩමෙත් බලාගෙන ඉන්න කියලා. යා අර වර්ෂවලට දාලා යම් සිදුවීම් ටිකක් තියෙනවා ඒක ඒ ටික. ඒක තුන්වෙනි පාඩමට දාලා නිබන්ධනෙත් හැම කෙනෙක් ගාවම ඇති මං හිතන්නේ දැන් මේ වෙනකොට. නිබන්ධනෙත් හැම කෙනෙක් ගාවම ඇති. නිබන්ධනේ නැති අය ඉන්නවද දැන්ට? හරි. මෙන්න මේ මේ නිබන්ධනේ මම හිතනවා ඔයගොල්ලෝ ලැබිලා ඇති මේ වෙනකොට මේ
හැම කෙනෙකුටම ඒ අනුව මේ තුන්වෙනි පාඩමේ මම ගිය සතියේ කිව්වා මේක සූදානම් වෙන්න කියලා ඔයගොල්ලෝ වර්ෂ ටික එන්න මේ පාඩමේ වැඩ ටික කරන විදිහ ඉස්සෙල්ලා බලමු අපි මේ පාඩමේ වැඩ ටික කරන විදිහ බලමු ඉස්සෙල්ලම ඒ අනුව මේකේ අර කලින් පාඩම් වල වගේම පාඩම ආශ්‍රයෙන් ගොඩනගපු ප්‍රශ්න ටිකක් මේ තියෙන්නේ ප්‍රශ්න ටිකට උත්තර සාමාන්‍ය පන්තියෙන් දැන් අපි පාඩම් කරලා ආවිල පන්තියේ මතකින් ලියන ක්‍රමවේදයක් අනුගමනය කර මම විශ්වාස කරන ඔයගොල්ලෝ ගෙදර ඉඳගෙන බොහොම සත්භාවයෙන් ඒ ක්‍රමවේද අනුගමනය කරලා මේවට පිළිතුරු ලියයි කියලා විශේෂයෙන් මතකෙන් ලියන දේ බොහොම වටිනවා. ඒකට මේවට හැම එකටම උත්තර ඔයගොල්ලන්ගේ පෙළ පොතේ අදාළ පාඩමේ තියෙන තුන්වෙනි පාඩමේ දේශීය නර්තනයේ රන් සලකුණ කියන පාඩමේ භාෂා ශක්්‍යතා වර්ධනය කරන්නට මුලින්ම කළ යුත්තේ කුමක්ද කියලා අහන පාඩමේ තුල තියෙනවා. ආචාර්ය පණිභාරතය මුලින්ම නැටුම් ගෙන ගත්තේ කුමන ගුරුවරුන්ගේද මෙන්න මේ විදිහට ප්‍රශ්න ටිකක් තියෙනවා. ප්‍රශ්න ටික පාඩම ආශ්‍රයෙන් කරනවා ගන්නට ඕන. පාඩම අපි සාකච්ඡා කරද්දී ඔයගොල්ලෝ වැඩිමනක් අවස්ථාවක් ඒ කෙරෙහි අවධානය යොමු කිරීම කරන්නට ඕන. අවධානය යොමු කරලා මතකයේ අවබෝධයෙන් මතකයේ ගොඩනගා ගැනීම ඉතාම වටිනවා. මොකද මේ මතකයට අවශ්‍ය කරන කාරණා ටිකක් විශේෂයෙන්ම මේ පාඩම අපි දන්නවා පදනම් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රචනාවකට. රචනාවකට තමයි පාඩම පදනම් වෙන්නේ. ඒක නිසා පාඩමෙන් අපි රචනාවක් හදා ගන්නට අවශ්‍ය කරන රචනාවක් ලියන්නට අවශ්‍ය කරන දැනුම එකතු කර ගන්න ඕන. දැන් අපි පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි පුතේ අපි මේ පාඩම් දෙකෙන් කළේ යම්කිසි ගුණයන් හඳුනා ගැනීම. විශේෂයෙන්ම මව පිළිබඳ යම්කිසි ගුණයන් අපි හඳුනාගත්ත පාඩම් දෙක තුල චරිත ලක්ෂණ සහ ස්වභාවයන්ගෙන්. ඉතින් මේ පාඩමෙත් අපි ප්‍රධාන චරිතයක් අපි හඳුනාගන්නේ මහාචාර්ය පණිභාරතයන් නාට්‍ය වෙන නර්තනය වෙන විශේෂ කාර්යභාරයක් ශ්‍රී ලාංකීය ශ්‍රේෂ්ඨ තුල කලා ශ්‍රේෂ්ඨ තුල සිදු කරපු පුද්ගලයෙක්. ඒ නිසා අපි අද හදන්නේ මේකෙදි ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ඒකට ඔහු සම්බන්ධයෙන් විශාල කියන පුතා අර උඩරට මේ නර්තනය ඉගෙන ගත්තු එක්කෙනා පොතේ නැහැනේ සබරගමුනේ තියෙන්නේ. හරි මම ඒක දෙනවා. ඉතාලම හොඳ එහෙම බැලුවා නම්. හරිද? මම කියන්නම් එක මම උත්තර ටික දෙන එක හරිද? මේ ඊට පස්සේ මම ඒකේ අර ඔයගොල්ලෝ ටික වර්ෂ ටිකක් ගැන කලින් දවසේ කිව්වා. අන්නේ වර්ෂ ටික අදාළ කොටස තමයි මෙන්න මෙතන තියෙන්නේ. පාද සඳහන් පරිදි පණිභාරතයන්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් පහ සඳහන් වර්ෂ වලට අදාළ එම වර්ෂ ඉදිරියෙන් ලියන්න වැදගත් සිදුවීම්. 1920 මොකද වුනේ 48 මොකද වුනේ 57 59 62 74 78 91 99 2002 2003 2005 2006 2007 මෙතන මේ අපි පාඩම් කරන්නේ පුතා කරුණු ටිකක් මතක් කරන්නේ මේ කරුණු ටිකක් වෙනම හඳුනාගෙන පාඩම තුල අන්තර්ගත. අපි ඒකට වෙනම අපගේ අවධානය යොමු කරන්නට ඕන. මේ පාඩම ව්‍යාකරණ කොටස තමයි මේ තියෙන්නේ. අපි ඒ ටික පිළිබඳව අවධානය ඉස්සරහදී යොමු කරනවා. ඊළඟට ඒ පාඩම දාලා කොටස් ටික. හරිද? හරි. අපි එහෙනම් ඊටාම ඉක්මනින් අපේ පාඩමට යමු. දැන් මේ පාඩම අපි මොකටද පාඩම් බලා ගන්නට ඕන මේ පාඩම අපි වැදගත්කම මොකක්ද එකක් තමයි අපේ ජීවිතය තවත් වීර චරිතයකකින් පෝෂණය කර ගැනීම වීර චරිතයක් හඳුනාගෙන ඒ චරිතයේ තියෙන යම් යහපත් ගුණාංග අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න තමයි පළවෙනි කාරණාව මේකේ අපේ අරමුණ වෙන්නට මේ පාඩම කියවීම තුලින් මේ පාඩමේ කරුණු අවබෝධ කර ගැනීම තුලින් මේ පාඩම පරිශීලනය කිරීම තුලින් ඊළඟට වැදගත්ම කාරණාව තමයි විභාගයේදී අපිට සමහර වෙලාවට එන්නට පුළුවන් රචනාවක් මහාචාර්ය පණිභාරතයන් කියලා මෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එන්න පුළුවන් අපිට කොහොමද මාසිකගත චරිතය කියලා. ඉතින් මොකක් හරි එකක් එහෙම ආවයින් පස්සේ අපිට උත්තරයක් ලියා ගන්න රචනාව කියලා කියන විභාගෙදි වැදගත්ම මාතෘකාව රචනාවක් ලියන්න අපිට හැකියාව ඒ අනුව තියෙනවා. හරිද? හරි. බලමු අපි මේ පාඩමේ ටික කොටස් ටික සාකච්ඡා කරගෙන ඉස්සරහට ලොකු ගොඩක් දිග පාඩමක් නෙවෙයි. කරුණු එකතු කිරීම සඳහාම යන පාඩමක් බවට පත් කරගෙන මේ පාඩමේ කරුණු ටික එකතු කරගමු. මේකේ වැදගත් කාරණා අපේ ජීවිතයට එකතු කරගෙන අපේ ජීවිතයත් ඒ ආකාරයෙන්ම පෝෂණය කරගන්නට යම් මට්ටමින් ඔහුගේ ඒ ජීවිතය පෝෂණය කරගත්ත නැත්නම් ඔහුගේ ජීවිතය සම්පූර්ණ කරගත්ත නැත්නම් ඔහුගේ ජීවිතයේ යම් යම් ජයග්‍රහණ ලබාගත් ආකාරය අපි අවධානය කරලා අවබෝධ කරගෙන ඒ අනුව අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. හරිද? හරි. දේශනයකට මෙතනින් ප්‍රශ්නයක් අහලා තියෙනවා මම අර නිබන්ධනේ දේශනයකට සමාදාන සමන් දීම දේශකයාට ගෞරවය කිරීමකි. දේශනයක අවස්ථාවක් මේ කියන්නේ. මනාව සමන් දීම දේශනයක ඇතුළත් කරන අවබෝධ ගැනීමේ මගයි. මනාව සමන් දෙන්න හොඳට අහගෙන ඉන්නහම තමයි අපි කියන්නේ මේ හොඳට අහගෙන හිටියාම තමයි අපිට
කරුණ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අවධානය රඳවාගෙන ශ්‍රවණය කිරීම මගින් ස්මරණ ශක්තිය දියුණු වෙනවා. පුතා මතක තබා ගන්න. ඔගොල්ලෝ රූපවාහිනිය තුලින් ගන්න දේවල් වලටත් වඩා සමහර අවස්ථාවල දැන් මට අවබෝධයක් තියෙනවා, මතකයක් තියෙනවා. මමත් එක්ක අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාල සීමාවේ ඔය බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගන්න දරුවෝ තුන්වෙනි පාඩමේ නිබන්ධනේ දාලා නැහැ නේ සර්. පුතා දාලා ඇත්තේ. දැන් මම ගත්තෙත් ඒ පිටුවේම තමයි. සර් සමහර ළමයිම සර් මේ රිමූව් කරලා තියනවාද සර්? අදද? නැහැ සර් පෙන්නන්නේ නැහැ නේ වෙබ්සයිට් එකේ. අද රිමූව් කරලා තියනවා කියනවාද සමහර ළමයි? නෑ සර් දැන් මේ මට යාළුවෙක් දාලා තියනවා මේ දැන් මේ ක්ලාස් එකට එන්න බෑ. මේ රිමූව් මේ කියන්නේ you are unable to rejoin this meeting because you were previously removed by the host කියලා report problem okay. එහෙනම් කියන්නේ යාට අයිත් ලින්ක් එකට ගිහින් එන්න බැරුව ඇති නේද පුතා? එහෙම තමයි නේ සර්. වෙබ්සයිට් එකේ නිබන්ධන පෙන්නන්නේ නැහැ නේ සර් තුන්වෙනි පාඩමේ. එන්නකෝ චුට්ටක් මම පෙන්නන්න ඔයාලට. වෙබ්සයිට් එකේ පුතා යන්න ඕන දැන් ඕකේ වෙබ් පේජ් කීපයක් පෙන්නනවනේ. මොකද කලින් මාසෙවත් පෙන්නනවනේ. ඔයා හරියටම බලන්න මෙන්න මේ මම පෙන්නනවා ඔයාලට. සර්ගේ පන්තියේ අර PDF නිබන්ධන කියන තැනනේ. ඒකේ බලන්න මේ මෙන්න මේ මම මෙන්න මේ වගේ මේ විදිහම නැතුද ඔයගොල්ලෝගේ. නමුත් මෙන්න මෙතනින් පෙන්නනවා 2021 2 ඉඳලා 2021 3 4 කියන දිනේ දක්වා. හරිද? එතනින් තමයි බලන්න ඕන. ඒකට අනුව තමයි බලන්න. දැන් ඒකේ බැලුවහම මෙන්න මේ පේජ් එක. මීට කලින් පේජ් වලටත් යන්න පුළුවන්. අපිට 2000 ජනවාරි මාසයකට යන්නත් පුළුවන් නේ. නොවැම්බර් එකට යන්නත් පුළුවන් නේ. ඒකට නෙවෙයි යන්න ඕන. අපි මෙන්න මේ දිනේට දාලා පේජ් එකට තමයි යන්න ඕන. තමයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කොට එහෙම තියෙනවා. ඒක පෙන්නන්නේ සර් මට දෙවෙනි පාඩමේ පළවෙනි පාඩම නිබන්ධනය විතරයි. ඒ දෙවෙනි පාඩමේ පළවෙනි පාඩමේ නිබන්ධනේ පෙන්නන්නේ පුතා කලින් එක. ඔයා කියන්නේ ඔය මේ මාසෙක නෙවෙයි ඔය ගිය මාසෙක. දැන් ඔන්න මම ඔයාලට පෙන්නන්න මේ තියෙන්නේ ඒ පිටුව මේ මෙන්න මෙතන මෙහෙම මේ තියෙන පාඩම් දෙක. මේ තියෙන පාඩම් දෙක එක වීඩියෝ එකක්වත් ඒකේ නෑ. පාඩම් දෙක දාලා තියෙන්නේ 5 වෙනිදා. අම්මා පෙබරවාරි මාසෙට සල්ලි ගෙවලා නිබන්ධන ගෙන්නම සල්ලි දුන්නා. පුතා අම්මා නිබන්ධන ගෙන්නන්න සල්ලි දීලා පෙබරවාරි මාසෙට සල්ලි දුන්නා. ඔව් පෙබරවාරි මාසේ පේ කරා නම් පුතා එතකොට අපි සර්ගෙන් ලොකු සර්ගෙන් තමයි අහන්න ඕන හරියටම පේ කරා නම් සර් නිබන්ධන කටලේ අනිවාර්යයෙන්ම PDF මේ පෝස්ට් කරලා ඇති. පෝස්ට් කරාම තමයි සාමාන්‍ය මේකට ඇතුළත් කරන්නේ. නැත්නම් කරන්නේ නැහැ. සර් එක පොඩක් කතා කරේ නැද්ද? සුමිස් කුමාර සර් කතා කරේ නෑ සර්. සුමිස් මේ යාට පෙබරවාරි පන්තිය ඇතුළට යන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් පේ කරලා තියෙනවා නම් යන්න පුළුවන්. නැත්නම් දැන් මම අපේ WhatsApp එකට link එක කොහෙන්ද දරුවෝ කොහෙන්ද දන්නේ කොහෙන්ද දන්නේ දරුවෝ කොහෙන්ද කියලා අහනවා. ඔව් පුතේ කොහෙන්ද කතා කරන්නේ? පුතා කොහෙන්ද කතා කරන්නේ? ඔය ලොකු සර් කතා කරන්නේ පුතා කියන්න කොහෙන්ද කතා කරන්න කියලා ඔයා? වාද්දුවේ ඉඳලා. වාද්දුවේ දැම්ම පැටියෝ මේ මං හිතන්නේ අපි වාද්දුවේ තාම ලැබුණේ නැහැ නේද පැක් එක? ඔයාලා ගෙදර දෙන්නෙක් ඉන්නෝනේ? නෑ සර්. එක්කෙනයි. එක්කෙනනේ. මම පැක් එක දාලා ඇත්තේ පුතේ බලමු හෙට විතර පැක් එක ඒවි. ඔයාට වෙබ් එකේ පෙබරවාරි මාසෙට එන්න පුළුවන් නේද? වෙබ් එකේ පෙබරවාරි මාසෙට ඇතුළු වෙන්න පුළුවන්ද? පෙබරවාරි මාසේ ගෙවන්න කියලා එන්නේ නෑ නේද? පොඩ්ඩක් ඉන්න සර් මම අම්මට දෙන්නම්. නෑ හරි පුතේ හරි පන්තිය බාධා වෙනවනේ පස්සේ කතා කරන්න පැටියෝ. අම්මට කියන්න මට කෝල් එකක් ගන්න කියලා හොඳ? හරි. අම්මට මට කෝල් එකක් ගන්න කියලා පන්තිය බාධා වෙනවා. හරි පන්ති කරන්න හරි. ඕකේ. හරි. දැන් මේකේ මේ පුතා මම පස්සෙන්ද ඇතුළත් කරලා තියෙන ඒක නිසා ඒක හරි. ඒක බලන්න මේ කුමාර සර් මේ දරුවෙක් රිමූව් වෙලා තියෙන. එතකොට ආයිත් ඇඩ් කරගන්නේ කොහොමද? ඔයාගේ ඇති රිමූව් වුණානේ.
එයාට මෙහෙමයි ඇඩ් කරගන්න නම් වෙන ෆෝන් එකකින් එන්න කියලා තමයි කියන්න වෙන්නේ. වෙන ෆෝන් එකකින් එන්න වෙනව නේද? ඔව්. අයි මේ ලින්ක් එක දිගට ගන්න අපිට ක්‍රමයක් ඇතුළට ගන්න. වෙන ගන්න ක්‍රමයක් නම් නැහැ. අපිට ගන්න ලින්ක් එක ජෙනරේට් කරන්නත් බෑ නේද? ගෙදර වෙන ෆෝන් එකක් තියෙන ඒ වෙන ෆෝන් එකකින් පුළුවන් ඉන්න. උඩම බලන්න කතා කරලා. හරි. පුතා අර කවුද මට දරුවෙක් කතා කරන්න මෙහෙම එන්න බෑ කියලා මෙසේජ් කරා කියලා. පුළුවන් නම් එයාට කියන්න මේ වෙන ෆෝන් එකකින් ඉන්නම් එන්න පුළුවන්ද දැන් මේ ෆෝන් එකකින් එන්න අපි තාම හරියට මේක පොඩ්ඩක් බලන්න ඕන. එන්න පුළුවන් කියලා තමයි ලොකු සර් කියන්නේ. පොඩ්ඩක් බලන්න. දැන් සර් මගේ මේ කියන්න පුතා. ෆෝන් නම්බර් එකේ පාස්වර්ඩ් එක දුන්නම යාට එන්න පුළුවන්. ඔව් දීලා බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න කියලා නැත්නම් ඉතින් ඒකෙන් එන්න බැරි නම් වෙනින් එකකින් තමයි එන්න වෙන්නේ. හරිද? පොඩ්ඩක් බලන්න කියනක උත්සාහ කරලා. හොඳද? හරි. අපි යම් පාඩම ප්‍රමාද වෙන අපි පාඩම මේ එතකොට මේ මම කිව්වේ මේ පාඩම තුල අපි ඇත්තටම මේ අපේ ජීවිතේට මේක වීර චරිතයක් අපි චරිත කතා ඉගෙන ගන්න ඒ චරිතවල දේවල් අපේ ජීවිතේට ඇතුළත් කරගන්න. එතකොට මේ චරිතය තුලත් අපි බොහෝ කාරණා අපේ ජීවිතේ ඇතුළත් කරගන්නට ඕන. හරිද? මේ මෙවැනි පාඩමක් ඔබට විෂය නිර්දේශය ඇතුළත් කරන්න ප්‍රධාන කාරණාවක් බවට පත් වෙන්නේ ඒක. ඊට අමතරව මෙවැනි පාඩම් වලින් පුතේ අපිට විභාගයේදී රචනාවක් වගේ මාතෘකාවක් තමයි එන්න පුළුවන්. රචනාවක් වගේ මාතෘකාවකට එකක් ආවක් ඇරෙන්න වෙන මොනවත් එහෙම විභාගයේ ප්‍රධාන වශයෙන් මේ පාඩම අන්තර්ගතයෙන් ප්‍රශ්න ගොඩනගා ගන්න අමාරුයි. මොකද විභාග ප්‍රශ්න පත්‍රය රටාව අනුව. ඒක නිසා අපි මේ පාඩමට අපගේ මූලික අවධානය යොමු කළ යුතු වන්නේ මෙහි තිබෙන කාරණා අවබෝධ කරගෙන ග්‍රහණය කරගෙන මතකයට නගා ගන්න. අපිට මේ චරිතය අපිට කිව්වොත් එහෙම චරිත කතාවක් ගැන විවරණයක් කරන්න කියලා අපිට පුළුවන් වෙන චරිත කතාව විස්තර කරගෙන යන්න. යවන්නේ ඒ මට්ටමට අපි මේක හදා ගන්නට ඕනේ. ඒක නිසා තමයි මේ පාඩමේ මේක සම්බන්ධයෙන් මම වෙනම නිබන්ධනයක් අර ප්‍රශ්න කොටකුත් එක වර්ෂයට දාලා වෙනම කොටස් ටික එකතු කරලා ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන්නේ. නිසා අපි ගත්තොත් එහෙම දැන් මෙතන මේ කතා කරේ දැන් ඔයගොල්ලන්ට මම කියමින් හිටියේ අර බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගන්න අපේ සමහරවිට මගේ සහෝදර ශිෂ්‍යයෝ හිටියා විශ්වවිද්‍යාලය තුල. ඒ අය අපිට වඩා හොඳට කරුණු මතකයි ඒ අයට. අපේ සහෝදර ශිෂ්‍යයන්ට. ඒ අයට ඇස් පේන්නේ නැහැ. හරිද? ඇස් පේන්නේ නැහැ. ඒතකොට බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගන්න ඒ අයට කරුණු හොඳට මතකයි. කොහොමද එහෙම මතක හිටින්නේ? මතක තබා ගන්න ඒ අය සම්පූර්ණ මනස තමන්ගේ කන් දෙක ඔස්සේ කියන්නේ තමන්ගේ ඒ අහන් ඉන දෙයට මොකද ඒ අය කරන්නේ එක්කෝ ගුවන් විදුලියට සවන් දෙනවා තොරතුරු සඳහා. කියන්නේ එයා ගොඩක් වෙලාවට ගුවන් විදුලිය තමයි ශ්‍රවණය කරන්නේ. ඊට අමතරව ඔවුන් කරන්නේ ඔවුන්ගේ දේශන එහෙම නැත්නම් පොතක් එහෙම ගෙනාවම මේ පොත්වල තියෙන දේවල් අපි ලවා දැන් මමත් එහෙම කරලා තියෙනවා. මම ඔවුන් ගාව තියෙන විශාල වටිනාකම විදිහට ගොඩාක් රෙකෝඩින් කරන්න පුළුවන්. ගොඩාක් ස්පේස් අඩවුන් කරගන්න පුළුවන්. ස්පේස් තියෙන රෙකෝඩින් කරන්න පුළුවන් රෙකෝඩින් තියෙන උන් ගාව. ඒකෝර අපිට සමහරවිට මම පාව එක කරලා තිනවා. පොත් තරංග ඇවිල්ලා අපිට දෙනවා. ඒක රෙකෝඩ් කරලා දෙන්න අරකට. මොකද එයාට කියවන්න බෑනේ පොත. ගොඩක් වෙලාවට බලන්න එයා ඉගෙන ගන්න කරන උත්සාහය. හරිද? ඊළඟට අපි දැන් පොත කියවලා රෙකෝඩින් කරලා දුන්නාම ඒ අය ආපහු ඒ රෙකෝඩින් එක අහලා වැදගත් කාරණා බ්‍රේල් කරනවා. බ්‍රේල් කරන එක මොකක්ද කියලා මට අර අකුරු ගොල්ලෝ දැකලා සමහරලාට බ්‍රේල් කරනවා. ඉතින් බලන්න ඒ අයට ගොඩක් කරුණු හොඳට මතක හිටිනවා. ප්‍රධාන කාරණාවක් තමයි මතක හිටින්නේ. ඔවුන්ට වෙනත් දේවල් මතක හිටින්නේ නැහැ. මොකද උන් අහන් තමන්ගේ හරියට මනස අහගෙන තැනටම යොමු කරනවා. මොකද උන්ට ස්පේන් එක කාරණාවක්. ඒකත් එක්කම උන් එතෙන්ට සමවදිනවා. සමවදිනාන් පස්සේ හොඳට මතක හිටිනවා. ඉතින් ඒ අය හොඳට ඒවා ග්‍රහණය කරගන්න. ඉතින් ගොඩාක් කරුණු මතක ගොඩාක් තොරතුරු එයා ගාව තියෙනවා. ඒ තියෙන හේතුව තමයි උන් හොඳට අහගෙන ඉඳලා තියෙන. ඉතින් ඔයගොල්ලෝ අපිට වගේ ඔයගොල්ලන්ට බලලා පොතක් කියවලා ලියලා තොරතුරු ගන්න ක්‍රමයක් නැහැ. කියවන තුරු වෙලාවක් කරගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඔවුන් අරම හරි තාම හොඳින් කරුණු පාඩම් කරගන්නව අවබෝධ කරගන්න. මොකද ඔවුන් හොඳට ශ්‍රවණය කිරීම තමයි ඔවුන්ගේ ප්‍රධාන හුරුද. ශ්‍රවණය කිරීමම හුරුවක්. ඉතින් ශ්‍රවණය කිරීම මගින් මේ පාඩමෙත් කියන මොකක් වෙනවද? ස්මරණ ශක්තිය දියුණු වෙනවා කියලා. මොකද්ද පුතා ස්මරණ ශක්තිය කියලා කියන්නේ? මොකද්ද ස්මරණ ශක්තිය කියලා කියන්නේ?
ස්මරණ ශක්තිය කියලා කියන්නේ මතකය. මොකද්ද? මතකය, මෙමරිය. ස්මරණ ශක්තිය කියලා කියන්නේ මතකය. හරිද? ඒක පොඩ්ඩක් මතක තබා ගන්නට ඕන. මේකේ තියෙන විශේෂ වචනයක් අපේ දන්න වචන ටික අපි හඳුනා ගන්නට ඕන නිසා. එතකොට දැන් ඔන්න මේ ශ්‍රවණය හොඳින් ශ්‍රවණය කරාම ස්මරණ ශක්තියට මම අර උදාහරණයක් සහිතව ඔයගොල්ලන්ට කිව්වේ ඒකයි. හොඳට අහගෙන ඉන්න. බලන්න ඊළඟට. සවන් නොදී මේ පිළිබඳව කතා කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම හෝ කළ නොහැකිය. භාෂා ශක්තිතාවයන් වර්ධනය කර ගැනීමට නම් මුලින්ම කළ යුත්තේ හොඳින් සම්බන්ධ වෙයි. මොකද්ද පුතා භාෂා ශක්තිතාවය කියලා කියන්නේ? භාෂා ශක්තිතාවය. කවුරු කියනකෝ භාෂා ශක්තිතාවය? භාෂාව පිළිබඳ අවබෝධය. හොඳයි. භාෂා ශක්තිතාවය කියලා කියන්නේ දරුවනේ ශක්තිතාවය කියලා කියන්නේ හැකියාවට. මොකද්ද ශක්තිතාවය කියලා කියන්නේ? හැකියාවට, පුළුවන්කමට. ඇබිලිටි එකට. නේද? ඇබිලිටි එක. ඒකට ඒ හැකියාවට පුළුවන්කමට තමයි භාෂා ශක්තිතාවය කියලා කියන්නේ. භාෂාව භාවිතා කිරීමේ හැකියාව. භාෂා ශක්තිතාවය. ඔක අපි 7 වසරේ කලින් විශේෂයෙන් අපි කතා කරා භාෂා ශක්තිතාවය කියන එක. භාෂා ශක්තිතාවය සාමාන්‍ය මානවයාට මිනිසුන්ට විතරයි තියෙන්නේ. සතුන්ට භාෂා ශක්තිතාවයක් නැහැ. මොකද භාෂාවක් කියවීමේ තේරුම් ගැනීමේ හැකියාව තමයි භාෂා ශක්තිතාවය කියලා කියන්නේ. කියවලා තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. භාවිතා කිරීමේ හැකියාව. ඒතර භාෂා ශක්තිය වර්ධනය කර ගන්නත් හොඳින් ඉස්සෙල්ලම කළ යුතු වන්නේ සවන් දීම නැත්නම් ඇහුම්කන් දීම කියන එක තමයි මේකෙ මේ සඳහන් කරන්නේ. දැන් ඔන්න කරුණු තුනක් මම කිව්වා. සවන් දීම තමයි කරුණු අවබෝධ ගැනීමට ප්‍රධානම මඟ. එතකොට ශ්‍රවණය කිරීම මගින් මතක ශක්තිය දියුණු වෙනවා. එතකොට භාෂා ශක්තිතාවය වර්ධනය කර ගන්න නම් කළ යුතු වන්නේ හොඳින් සවන් දීමයි. හරිද? හරි. ඉන්පසු කතනය සඳහා මඟ පෑදේ. ආචාර්ය ස්පනීභාරත නම් වූ ශ්‍රේෂ්ඨ කලාකරුවා ගැන මේ පාඩමෙහි ඇතුළත් තොරතුරු අන්සන්නට සැලැස්වීම හා එතුමා ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ඔබ මුලින් පාඩම. එතන ඒ කියන්නේ මේ තොරතුරු දැනගන්න. දැන් ඔබට අන්න බලන්න දැන් මෙතන කියන ඔබ මේ පාඩම අවසන් වෙනකොට ඔබට මොනවද පුළුවන් වෙන්නට ඕන? එතකොට ඔබට අවසාන වශයෙන් පුළුවන් වෙන්නේ මේ මහාචාර්ය ස්පනීභාරතයන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් වෙන පොතක් නැත්නම් කොලයක් බලාගෙන නෙමෙයි. අවබෝධයෙන් මතකයෙන්. ඒක මේ කියන්නේ අවබෝධයෙන් මතකයෙන් ඔබට තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්නට ඕන. පාඩම අවසන් වෙනකොට ඔබට මේ හැකියාව වර්ධනය කරගන්න අවශ්‍යයි. හරිද? හරි. ඒත් මේක දේශනයක් පිළිබඳ කරපු දේශනයක් මේ තියෙන්නේ. දේශන පැවැත්ම පිළිබඳ අවස්ථාවක්. එතකොට මේක මේ පොත print කරපු කාසිම මහගත්තේවා 2010 පෙබරවාරි 24 වෙනිදා කෑගල්ල අල්ගම නෘත්‍ය කලායතනය අවස්ථාව ජාතික නර්තන දිනය වෙනින් පැවැත්වෙන සම්මාන ප්‍රදාන උත්සවයේ දේශනීය සම්මානනීය නර්තන ශිල්පී කලාසූරි ජගත් විමල සුරේන්ද්‍ර මහත්මයා තමයි මේක දේශනීය සිදු කරලා තියෙන්නේ. දැන් මෙතනින් එහා අපිට තියෙන්නේ කරුණු එකතු කරන්න. හරිද? කරුණු එකතු කරන්න තියෙන්නේ. බලමු අපේ දරුවෝ කොච්චර කරුණු ප්‍රමාණයක් මේ පාඩම තුලින් එකතු කරලා තමන්ගේ දැනුමට හදාගනීද කියලා. ගෞරවනීය ස්වාමයන් වහන්සේ ගරු පූජකවරුනි සම්භාවනීය අමුත්තනී නෘත්‍ය කලායතන අධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත් මහතුන් දෙමාපියනි දු දරුවනි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ඔයගොල්ලෝ ලියන පොත අරගෙන ඉවරලා ලියා ගන්න මාතෘකාව පාඩමේ මාතෘකාව අපි හදන්නේ රචනා සැකිල්ලකට අවශ්‍ය කරන සාරාංශ කරුණු ටිකක් රචනා සැකිල්ලට අවශ්‍ය කරන සාරාංශය ගුරුනාගෙන යන්න. පොත අරගෙන ලියන්න බලන්න. සාහිත්‍ය විමසුම නැත්නම් සාහිත්‍යයට අදාළ කොටස අරගෙන ලියන්න. සාහිත්‍යයට අදාළ කොටස.
හරි නේද දරුවනේ? හරි සර්. හරි සර්. හරි. අපි යමු පාඩමට. දැන් ඔබ මේ ආශ්‍රයෙන් මේ දේශනාන්තරේ අන්සලකුණ කියන මාතෘකාව යටතේ පාඩම් සාරාංශයකට යන්න හදන්නේ. හරිද? හරි. දැන් ඔන්න අපිට තියෙන පළවෙනි ඡේදය තමයි මෙන්න මේ ඡේදය. මේ ඡේදය අපිට ගන්න තියෙන තොරතුරු මොන හරිද කියලා බලමු. ඔහුගේ මේ කතාවේ ආරම්භයක් ගැන අරන් තියෙන දේශකයේ කතාවේ ආරම්භයේදී මේක අපිට විශේෂ තොරතුරක් ගන්න තරම් තොරතුරක් අපිට මේකේ නෑ. ඔබට ඒක පේනවා. නමුත් අපි මේකේ ඔහු කතාව ආරම්භ කරපු විදිහ පිළිබඳව අපගේ අවධානය යොමු කරනවා නම් අපට විශේෂ දවසක් මෙම කලා ආයතනයේ දක්ෂ දරුවන්ට සම්මාන ලැබීමත් මේ ප්‍රදේශයෙන් ලෝකෙට දායාද කළ පුත්‍ර රත්නයක ජන්මදිනයේ අදට ඉදිරිපත් යන කරුණු දෙකම නිසා. කොහෙද මේ ගම? කෑගල්ල අල්ගම නේද? ඒතකොට එහෙ තමයි මහාචාර්ය ස්පනී ಭಾರತයන්ගේ ගම කියන එක තමයි මේකෙන් මේ කියන්නේ. හරිද? එතුමාගේ සෙවණෙහි ගුණහරකම බේමට වාසනාව මටත් උදා වුණා. හරිද? මේ ඡේදයේ අපිට කරුණු සොයන්න තරම් දෙයක් නෑ. නමුත් මේක ඔයගොල්ලෝ පොඩ්ඩක් කියව ගත්තා නම් හරි. එතන ගන්න තරම් කරුණු නෑ. ඊළඟ කොටස ගත්තොත් උපන් ගම ගැන විස්තර ටිකක් තියෙනවා. හරිද? උපන් ගම. එතකොට මේ කොහෙද ඉපදිලා තියෙන්නේ? මේ කතා කරන්නේ කවුරු ගැනද කියලා කියන මහාචාර්ය ස්පනී ಭಾರತයන් පිළිබඳ. ඒ වගේම ඔහුගේ උපන් ගම තමයි මේ අල්ගම කියන ගම කියන එක මෙතන මේ විශේෂයෙන්ම කතා කරලා තියෙන්නේ. පෙබරවාරි 24. එතකොට මේ මාසේ 24 වෙනිදාට තමයි ඔහුගේ උපන්දිනේ තියෙන්නේ. බලමු ඉස්සරහට නේද? ඔන්න මෙතනින් එහා නම් පුතේ ගොඩක් තොරතුරු තියෙනවා. මෙතනින් එහා නම් ගොඩක් තොරතුරු තියෙන නිසා තොරතුරු ටික අපි සූදානම් කරගන්නට ඕන. බලන්න. මේ තියෙන්නේ අපි වැදගත් පළවෙනි ඡේදය. වැදගත් පළවෙනි ඡේදය. මේ ඡේදය කියවුවාම ඔයගොල්ලෝ කියවලා තියෙන්නේ මේ පාඩම මම විශ්වාස කරන පාඩම කියවලා තියෙන්නේ කියලා. මොකද ගිය සති මම කිව්ව නිසා මේ ඡේදයේ තියෙන්නේ මෙන්න මේ තියෙන කාරණා ටික. මෙන්න මේ තියෙන කාරණා ටික ගත්තාම අපිට මෙන්න මේ ඡේදයට පුළුවන් වෙන්නට ඕන මාතෘකාවක් කියන්න මොකක් හරි. සාරාංශ මාතෘකාවක්. බලන්න මේකට කාට හරි සාරාංශ මාතෘකාවක් කියන්න පුළුවන්ද කියලා? කාට හරි පුළුවන්ද බලන්න මේ ඡේදයට මොකක් හරි මාතෘකාවක් කියන්න? කවුරු කියන්නේ? පණී ಭಾರತයන්ගේ අධ්‍යාපනය. පණී ಭಾರತයන්ගේ අධ්‍යාපනය. ඊටත් වඩා හොඳ විදිහකට එකක් ටිකක් හරි. මෙතන මේ කතා කරන්නේ කවුරු ගැනද? පණී ಭಾರತයන්ගේ ගුරුවරු ගැන. පණී ಭಾರತයන්ගේ ගුරුවරු ගැනයි කතා කරන්නේ. අන්න එහෙනම් අපි මාතෘකාවක් ලියනවා මොකද්ද? ඉස්සෙල්ලම ඔයගොල්ලෝ ලියන්න දැන් මේ ඡේදර කලින් ලියන්න ජීවන තොරතුරු කියලා. මාතෘකාව ලියුවා නම් ජීවන තොරතුරු කියලා ලියන්න. දැන් ජීවන තොරතුරු මෙතන විතරක් නෙවෙයි තියෙන්නේ. දැන් තව තාලයක් වල අපිට හමු වෙන ජීවන තොරතුරු. දැන් අපිට මේකේ හමු වෙන ජීවන තොරතුරු මොකද්ද? උපන් ගම ගැන අපි දන්නවා. දිස්ත්‍රික්කය ගම ඒ ටික දන්නවා. දැන් ඔන්න ජීවන තොරතුරුනේ ඒවා. ජීවත් වෙන පියවම් තොරතුරු. හරිද? දැන් ඊළඟට අපි එනවා ජීවන තොරතුරු වලින් පස්සේ. දැන් ජීවන තොරතුරු වලට අදාළ තව තොරතුරු තියෙනවා ඉදිරියේදී. මෙතනින් අපි ගන්නවා ඊළඟට පණී ಭಾರತයන්ගේ කවුද? ගුරුවරු ගැන. ලියන්න. ඔයගොල්ලෝ මාතෘකාවක් ලියා ගන්න. පණී ಭಾರತයන්ගේ ගුරුවරු. ඔයගොල්ලෝ හරියට ලියන්න මහාචාර්ය පණී ಭಾರතයන් නැත්නම් ඔහුගේ ගුරුවරු කියලා ලියන්නකෝ. ඔහු අධ්‍යාපනය ලැබු ගුරුවරු කියලා ලිව්වක් කමක් නැහැ. ඔහු අධ්‍යාපනය ලැබු ගුරුවරු කියලා ලිව්වක් කමක් නැහැ. හරි නේද? හරි. ඔන්න ඔයකේ තුල තියෙන ඔහුගේ ගුරුවරු පිළිබඳව ඔහු අධ්‍යාපන ලැබු ගුරුවරු පිළිබඳව තියෙන මෙන්න මේ ඡේදයේ
අපි බලන්නට ඕන මේ ඔහු ඉගෙන ගත්ත එක එක දේවල් මොන මොන ගුරුතුන් ඉගෙන ගත්තේ. අලුත් නම් ටිකක් තියෙන බලන්න. තම අත්තා දැන් පරම්පරාවෙන් එතකොට පාරම්පරික ඥානමය හුරුවක් තිබිලා තියෙන විශේෂයෙන්ම ඔහුට පණිභාරතයන්ට මේ ගමන එන්න. මේ කියන්නේ ඒකනේ. මේ ගමන එන්න ප්‍රධාන වශයෙන්ම පාරම්පරික උරුමයක් එක්ක ආපු විශේෂයෙන්ම ඥානමය සම්බන්ධතාවයකුත් මෙතන තියෙනවා. බලන්න. තම අත්තාවන අත්තමුත්ත අත්තාවන අල්ගම සිරියා. ඔන්න නම ටිකක් අලුත් නමක් හොඳට මතක තබා ගන්න. මොකද්ද පුතේ නම? අල්ගම සිරියා. කවුද නම? අල්ගම සිරියා. සහ බාප්පා වන කිරි ගණිතයා. කවුද? කිරි ගණිතයා. අලුත් නම් ඉස්සර නම් නෙමෙයි පුතා. ඉස්සර නම් අල්ගම සිරියා අත්තා බාප්පා කවුද? කිනි ගණිතයා. කිරි ගණිතයා. හරිද? කිරි ගණිතයා. අලුත් නම් නේද? පරණ ඉස්සර කාලේ භාවිතා කරපු නම් අපිට හුරුත් නැහැ. කිරි ගණිතයා. යන ගුරුන් වහන්සේලාගෙන් මුලින්ම නැටුම් ඉගෙනගත් පණිභාරත. අපිට අපි දැන් දැනගන්න මොකද්ද? පණිභාරතයන් මුලින්ම නැටුම් ඉගෙන ගත්තේ කවුරුන්ගෙන්ද? අත්තාවන අල්ගම සිරියාගෙන් සහ බාප්පාවන කිරි ගණිතයාගෙන් තමයි මුලින්ම නැටුම් ඉගෙන ගත්තේ. පුංචි කීරා කෝන්පලේ ගුරුතුමා. බලන්න අලුත් වෙනස් නම් නේද? පුංචි කිරා කෝන්පලේ ගුරුතුමා. කෝන්පලේ. මොකද පුතා? පුංචි කිරා කෝන්පලේ ගුරුතුමා. මුද්දනාවේ ගුරුතුමා යන අයගෙන් බෙර වාදනයත්. අන නැටුම් ඉගෙන ගත්ත දෙන්නෙක්ගෙන් නම් සඳහන් වෙනවා. මෙන්න ඊළඟට බෙර ඉගෙන ගත්ත දෙන්නෙක්ගෙන් නම් සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි පුංචි කිරා කෝන්පලේ, අනිත් කෙනා තමයි මුද්දනාවේ ගුරුතුමා යන අයගෙන් බෙර වාදනයත්. තිබ්බටුවාවේ පණික්කි ගුරුන්ගෙන් දවුල් වාදනයක්. පණික්කි කවුද නම? තිබ්බටුවාවේ පණික්කි ගුරුතුමා. එයාගෙන් තමයි දවුල් වාදනය ඉගෙන ගත්තේ. මංගල තිරියේසිය දෝරිස් ගුරුන්ගෙන් තම්මැට්ටම් වාදනයත් ඉගෙන ගත්තා. දැන් බලන්න එයා ඉගෙන ගත්තේ මොනවද? එයා නැටුම් ඉගෙන ගත්තා. එයා ඉගෙන ගත්ත තව මොනවද? බෙර වාදනය ඉගෙන ගත්තා. දවුල් වාදනය ඉගෙන ගත්තා. ඊට අමතරව එයා ඉගෙන ගත්ත ඊළඟට තව මොකද්ද? තම්මැට්ටම්. මේව ඔක්කොම ඔයගොල්ලෝ දන්න දේවල්. හරිද? මේ බාණ්ඩ ඉගෙන ගත්තා. ඔහු ඒයින් නැවතුනේ නැහැ. දැන් ඔයගොල්ලොත් මේ කියන්නේ මොකද්ද පුතා? අපි ජීවිතේ අපි මොන හරි එකක් මල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ කියන එක මේ කියන්නේ. මොන හරි දෙයක එකම කොටසක් විතරක් අරන් හරියන්නේ නැහැ. අපි ඒ ශ්‍රේෂ්ඨව දාලා හැම දෙයක්ම ඉගෙන ගන්නට ඕන. මෙයා එහෙමයි. එයා නැටුම් ඉගෙන ගත්තා, බෙර වාදනය ඉගෙන ගත්තා, දවුල් වාදනය ඉගෙන ගත්තා, තම්මැට්ටම් වාදනය ඉගෙන ගත්තා. එතනින් එයා නැවතුන්නේ රත්නාගල සීමා ගුරුන්ගෙන් බලියාගද වෙල්ගම පහතරට ගින්තේරිස් ගුරුන්ගෙන් පහතරට නැටුම් හා බෙර වාදනයේද පුංචි මහත්මයා ගුරුන්ගෙන් සබරගම නැටුම් දිගෙන ගත්තා. පණිභාරත දක්ෂ ගායන වාදන නර්තන ශිල්පියෙකුනේ ඒ ගුරුන්ගේ සෙවණෙහි ශිල්ප හැදෑරීමෙන්. බලන්න. එයා හරියට තමන්ගේ ශ්‍රේෂ්ඨයේ සියලු මාංශ පිළිබඳ අවබෝධය ලබා ගත්තා. එයා එතකොට අපි මෙතන අපි ගත්තොත් එහෙම නැටුම් ඉගෙන ගත්තා, බෙර වාදනය ඉගෙන ගත්තා, දවුල් වාදනය ඉගෙන ගත්තා, ඊළඟට තම්මැට්ටම් වාදනය ඉගෙන ගත්තා, බලියාග ඉගෙන ගත්තා, ඊළඟට එයා පහතරට නැටුම් හා බෙර වාදනය ඉගෙන ගත්තා, ඊළඟට සබරගම නැටුම් ඉගෙන ගත්තා. බලන්නකො මේ හැම ශ්‍රේෂ්ඨයක්ම ඔහු ප්‍රගුණ කළා. ඒක නිසා තමයි ඔහුට මේ රටක් දන්න නැත්නම් මේ ශ්‍රේෂ්ඨ පිළිබඳ ප්‍රවීණත්වයක් ගත්ත පුද්ගලෙක් බවට මෙතන මේ පත් වෙලා තියෙනවා. ඒතර ওই ටිකේ පුතා ඔයගොල්ලෝ බලා ගන්නට ඕන මේ එක එක්කෙනා එක එක අංශ වලින් එයා ඉගෙන ගත්තේ කාගෙන්ද කියන එක. නිබන්ධනෙත් ඇති ඕක. හරිද? ඒ නැටුම් ඉගෙන ගත්තේ කාගෙන්ද? බෙර වාදනය ඉගෙන ගත්තේ කාගෙන්ද? ඊළඟට දවුල් වාදනය ඉගෙන ගත්තේ කාගෙන්ද? තම්මැට්ටම් වාදනය ඉගෙන ගත්තේ කාගෙන්ද? බලියාග ඉගෙන ගත්තේ කාගෙන්ද? පහතර නැටුම් ඉගෙන ගත්තේ කාගෙන්ද? ඊළඟට ගත්තොත් එහෙම සබරගම නැටුම් ඉගෙන ගත්තේ කාගෙන්ද? මතකයි ඔයගොල්ලෝ පොඩ්ඩක් කියන්න බලන්න මොනවද මේ ඉගෙන ගත්ත දේවල් කියලා? මොනවද මේ ඉගෙන ගත්ත දේවල්? නැටුම් ඉගෙන ගත්තා. ඊළඟට මොනවද ඉගෙන ගත්තේ යා? බෙර වාදනය ඉගෙන ගත්තා. ඊළඟට මොනවද ඉගෙන ගත්තේ? දවුල් වාදනය ඉගෙන ගත්තා. ඊළඟට තම්මැට්ටම් වාදනය ඉගෙන ගත්තා. ඊළඟට බලියාග ඉගෙන ගත්තා. සබරගම නර්තනය හා බෙර වාදනය ඉගෙන ගත්තා. ඊළඟට හරිද? මෙන්න මේ විදිහට එක එක දේවල් පිළිබඳව ඔහු හැදෑරීමක් කරා. ඒ කියන්නේ එකක් නෙවෙයි හැම පැත්තක් පිළිබඳව ඔහු ඉගෙන ගන්නවා. ගුරුවරු සහ ඉගෙනගත් දේවල් පිළිබඳ විවරණයක් මෙතන තියෙනවා. මෙන්න මේ
හැම දෙයක්ම ඉගෙන ගැනීම මේ තමන්ගේ එක ශේෂ්ත්‍රයක් මේ. තමන් තෝරගත්ත එක ශේෂ්ත්‍රයක්. ඒ ශේෂ්ත්‍රයේ හැම දෙයක්ම ඉගෙන ගත්තා. අඩුවක් පාඩුවක් නැති වෙන්නේ. ඒ නිසාම ඔහු බැවැලෙන කෙනෙක් බවට, තවත් කෙනෙකුට ආදර්ශවත් පුද්ගලෙක් බවට, තවත් කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් පුද්ගලෙක් බවට පත් වුණා. හරිද? හරි. ගුරු පිළිබඳ විවරණයක් එතන තියෙන්නේ. ඊළඟට මේ ඡේදයට අපි ගියොත් එහෙම උදාාරතර ප්‍රකාශයක් තියෙන පුතේ ඔහුගේ. උදාාරතර ප්‍රකාශයක්. බලන්න මොකක්ද කියලා ඔයගොල්ලෝගේ ජීවිතේටත් මේක එකතු කරගන්න පුළුවන්ද කියලා. දැන් ඔබට හැඟෙනවාද එතුමාගේ ජීවිතයේ ඔබට කොතරම් පාඩම් ඉගෙන ගන්න හැකිද යන වගේ එක් අංශයක අධ්‍යාපන ලබන්නටත් මැලිකම් දක්වන ගුරු දරුවන්ට තම ජීවිතේ ජයග්‍රහණය කරලා ළඟා කරන්නට කරගන්නට ධෛර්යය හපෙන ඔහුට ඔහු ඔබට හොඳ ආදර්ශවත් චරිතයක්. ඔන්න ඔහුගෙන් ගන්න තියෙන හොඳ ආදර්ශයක් වෙන මෙතන මතක් කරනවා. මොකද්ද ඔහු කියන්නේ මේ බලන්න. ඔහු අධ්‍යාපන ලැබී ඉතා දුෂ්කර මාවතකයි. වරක ඔහු තම ශිෂ්‍යයන් දිරිමත් කළේ මෙන්න මේක ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕන. පුතේ මම බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණන් පයින් ගිය කෙනෙක්. බලන්නකෝ. පුතේ මම බෙරේ කරේ දාගෙන හැතැප්ම ගණන් පයින් ගිය කෙනෙක්. මොකද ඉස්සර තිබුණේ හැතැප්මනේ. හැතැම්ම වලින් තමයි දැන් කිලෝමීටර වලින් ගන්න බලන්න. කිලෝමීටරයකට වඩා පොඩ්ඩක් වැඩි දැන් හැතැම්ම කියලා කිව්වම මේ ඉස්සර හැතැම්ම කියලා කිව්වම කිලෝමීටර් පොයින්ට් ගාණක් තියෙනවා. ඒතකොට බලන්න පණී භාරතයන් පිළිබඳව ගත්තාම ඔහු ඉස්සර කොයිතරම් අපි කියන මේ වගේ දේවල් කරනවා. අපි සාමාන්‍ය මේ කතනේ අපි කියන මේ මාර කට්ටක් තමයි කන්න කියලා. අන්න ඒ වගේ එකක් තමයි කාලා දෙන්නේ. නේද? පුතේ මම බෙරේ කරේ දාගෙන 70ක්ම ගණන් පයින් ගිය කෙනෙක්. පුතා ඔයගොල්ලෝ කොච්චර පයින් යනවද තමන්ගේ එක එක දේවල් ඉටු කර ගැනීමට යාමේදී? පාසල් කොච්චර දුර පයින් යනවද? කඩේට කොච්චර දුර පයින් යනවද? ගෙදර කොයිතරම් එහෙට මෙහෙට දුරකට යනවද? ඥාතිකවල යනකොට පයින් කොච්චර දුර යනවද කල්පනා කරලා බලන්නකෝ. බොහොම පොඩ්ඩයි. සමහරට ගෙයින් එළියට බහිනේ සමහරු කොහොමද? වාහනේ උට කකුල තියාගෙන නේද? ගෙයින් එළියට බහින්නේ. සමහරට බිම පෑගෙන්නේ නැහැ සමහර අය. පුතා දැන් ඒ කියන්නේ එදා තත්ත්වෙ මේ කියන්නේ. එයා ඇත්තටම අර අපි කියනවා මේ බොහෝ දුෂ්කර මාවතේ ආවහම තමයි අපිට යම් දෙයක් ඉතාම මේසි ළඟා කරගන්න. මොකද අපි දන්නවනේ ඒකේ තියෙන බැරෑරුකම මමාරුකම. වර්තමාන සමාජයේ ඕගොල්ලන්ට තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි ඒක. මොකද මම දන්නවා අපි පවා පාසල් යද්දී ඉඳන් පුංචි කාලේ කිලෝමීටර් 5 පයින් ගියේ. හරිද? ඉදමුත් ඕගොල්ලන්ට එහෙම නැහැ. ගියාට වාහනේට වකුඩු දෙක කොටනවා. ඉතින් සාහිබ් මෙහෙම මොකුත් ගැටලු නැහැ. ඉතින් මෙතුමා බලන්න කොයිතරම් දුරක් පයින් එකකින් කියන්න හදන්නේ ඔහු කොයිතරම් දුෂ්කර කාර්යභාරයක දුෂ්කර ක්‍රියාවක් කළාද තමන්ගේ මේ ජයග්‍රහණී මාවතට එන්න කියන්නේ. නේ? කොහොමද කියන්නේ? පුතේ මම බෙරේ කරේ දාගෙන 70ම ගණන් පයින් ගිය කෙනෙක්. පාඩම් කරලා තියාගන්න. නාට්‍ය ශිල්පියෙකු තුළ තිබිය දැනුම හා දක්ෂතාව මදක්වත් අඩු නැතිව එතුමා තුළ තිබුණා. ඔහු ඉතා නිර්මාණශීලී මිනිසෙක්. මේ නිර්මාණශීලීත්වයේ ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ ඉගෙනගත් චිත්‍ර කලාවත් කොටහේනේ සාදිස් ගුරුතුමාගේ ඉගෙනගත් සංගීත කලාවත් ඔහු තුළ ඉංග්‍රීසි සිංහල භාෂා සහ සංස්කෘත භාෂාත්‍රය පිළිබඳ දැනුමත් උපකාරී වුණා. එහෙනම් අපිට අලුත් මාතෘකාවට යන්න ඕනේ නැහැ. මෙන්න මෙතෙන්ට එනකන් ඔහුගේ ගුරුවරු කියන තැනට යන්න පුළුවන්. ඕනෑම මාතෘකා පොඩ්ඩක් වෙනස් කරලා ගන්න පුළුවන්. ඔහුගේ ගුරුවරු හා ඉගෙනගත් දෑ කියලා. අපි අවසානයේ ලියපු මාතෘකාව. දැන් අර කිව්ව ටිකට අමතරව මොනවද අපි ඉස්සෙල්ලා කිව්වේ? අපි කිව්වා නැටුම් ඉගෙන ගත්තා, බෙර වාදනය ඉගෙන ගත්තා, දවුල් වාදනය ඉගෙන ගත්තා, තම්මැට්ටම් වාදනය ඉගෙන ගත්තා, බලියාග ඉගෙන ගත්තා, පහතරට නැටුම් ඉගෙන ගත්තා, බෙරත් වාදනයත් එක්ක සබරගම නැටුම් ඉගෙන ගත්තා. ඊට අමතරව මේ බලන්නකෝ ඔහු තවදුරටත් ඉගෙනගෙන තියෙන මොනවද? චිත්‍ර කලාව ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම සංගීතය ඉගෙනගෙන තියෙනවා. දැන් අපේ දරුවෝ නම් මේවා මට පොඩි පන්තිලක කෙසේ වෙතත් ලොකු 10 සාමාන්‍ය පෙළ වෙනකොට අපි මේන් එකක් තෝරගන්න නේද? එක්ක සංගීතය, එක්ක චිත්‍ර, එහෙම නැත්නම් නැටුම්. මේ තුනෙන් එකක් තෝරගන්න. බලන්නකෝ පණී භාරතයන්. දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් මෙතෙන් තව පොඩි මම බාහිර කාරණාවකට ඔබගේ අවධානය යොමු කරනවා. ඇත්තටම දරුවනේ විෂය නිර්දේශයක් තුල පමණක් අධ්‍යාපනය ලැබුවාම ඒ ටික විතරයි අපිට ලැබෙන්නේ. මතක තබා ගන්න. මතක තබා ගන්න. දැන් ගුණදාස සමරසේකර මහතා ඔබ දන්නවනේ, සූරින් දන්නවනේ. ගුණදාස සමරසේකර සූරින් දන්ත වෛද්‍යවරයෙක්. ප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයෙක් විදිහටද මොන විදිහටද ප්‍රසිද්ධ? ගුණදාස සමරසේකර මහතා සාහිත්‍යකරුවෙක් විදිහට නේද ප්‍රසිද්ධ? සාහිත්‍යකරුවෙක් විදිහට. හැබැයි දන්ත වෛද්‍යවරයෙක්.
මං කියන්නේ මේ දැන් ඒ අපි මේ විෂය නිර්දේශය තුල විතරක් ඉඳගෙන වැඩ කළොත් එහෙම වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා තියෙන මාටි වික්‍රමසිංහ මහත්මයා. පාසල් මේ දිගට පාසල් ගිහපු මිනිස්සෙක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි. පාසල් යන්න ඕනේ කියන එකක් නෑ මොනවත් ඉගෙන ගන්න. තමන්ගේ ධෛර්යය ඉගෙන ගන්න ඕනේ. මේ ඇත්තට මේ අධ්‍යාපන ක්‍රමය තුල පොඩි විෂය නිර්දේශයකට කොටු නම් පස්සේ ඒ ටික විතරයි අපේ දරුවෝ බලන්නේ. එහෙම නෙමෙයි. දැන් අපිට හොඳ උදාහරණයක් මේ ගන්න පුළුවන් මහාචාර්ය ස්පනි ಭಾರತයන්ගේ. ඔහු හැම ශේෂ්ත්‍රයක්ම හොඳින් පරිශීලනය කරා. හැම ශේෂ්ත්‍රයක් පිළිම අවධානය යොමු කරා. කලාව කියන ශේෂ්ත්‍රයේ පරිණතයෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි පුතා, ඊට අමතරව බලන්නකෝ ඉංග්‍රීසිත් පුළුවන්. සිංහලත් පුළුවන්, සංස්කෘතත් පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන්ද? සිංහල නම් පුළුවන් අපේ. ඒතකොට ඉංග්‍රීසි ටික. ඒතකොට ඉංග්‍රීසි ටිකට මොකද වෙලා තියෙන්නේ ගොඩක් අයගේ? විශේෂයෙන්ම ගම්වලින් දරුවෝ. ප්‍රශ්නයක් තියෙනවා. සංස්කෘත දැන් අපි කියනවා මල භාෂාවක් කියලා. පාලි සංස්කෘත වැඩි භාවිතා කරන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට කියන මල භාෂාවක් කියලා. දැන් පාවිච්චි කරන්නේ නැත්තරම් මොකද මේ සංස්කෘත භාෂාව සාමාන්‍යයෙන් ওই අපේ ස්වාමීන් වහන්සේලා පිරිවෙන් වල රෙමි ඉගෙන ගන්න දේවල් ඇරෙන්න ඒක සාමාන්‍ය පාසල් විෂය නිර්දේශ අතවත් කරන්නේ නැහැ වෙන විදිහකට. එතකොට හැබැයි උසස් පෙළට එහෙම ඉගෙන ගන්න පුළුවන්. මේ ඉගෙන ගන්න පුළුවන් අපිට ඕන නම්. දැන් ප්‍රධාන විදිහේව භාවිත සමාජය තුළ භාවිතා කරන්නේ. අපි මේවට කියන්නේ මල භාෂා කියලා. පාලි සංස්කෘත වගේ භාෂාවලට කියන්නේ මල භාෂා. වර්ධනය වෙන්නේ නැහැ. ඇයි වර්ධනය වෙන්නේ නැත්තේ? කතනේ නැත්තම් භාෂණේ නැති නිසා ලේඛනී විතරයි තියෙන්නේ. මේවා කතා කරන්න යන්නේ නැහැ දැන්. කවුරුවත් සංස්කෘත වලින් කතා කරන අය නැහැ. මොකද අනිත් අය එහෙම sannivedanayak කරගන්න තරම් මට්ටමක නෙවෙයි. හැබැයි ඉංග්‍රීසි භාෂාව එහෙම නැහැ. ඉංග්‍රීසි භාෂාව එහෙම නැහැ. ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ ලෝකේ වැදගත් භාෂාවක් බවට පත් වෙලා තියෙනවා. අපි කොච්චර කොහොම කිව්වත් අපිට ඉංග්‍රීසි වලින් අපි සිංහල හැට හදාගෙන ඉමු කියලා කිව්වට ඉංග්‍රීසි වල නැතුව අපිට මුකුත් කරන්න බෑ පුතා. මතක තබා ගන්න. ඉංග්‍රීසි නැතුව මුකුත් කරන්න බෑ. ඔයගොල්ලෝ මේ පොඩක් විතර මතක තබා ගන්න අපේ මේ ඉංග්‍රීසි දැන් මේ තුමා මේ මෙච්චර හැම දෙයක්ම ඉගෙනගෙන තියෙන එකේ ඉංග්‍රීසිත් ඉගෙනගෙන තියෙනවනේ. ඉංග්‍රීසි පුතේ මේ පොතේ ලියලා ඉගෙන ගන්න එක නෙවෙයි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. අපි වැඩි හරියක් අපිට වැරදිලා තියෙන ඒක. ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන්නේ කොහොමද? පොතේ ලියලා. ඕගොල්ලෝ නිකන් සාමාන්‍ය දැනුමට එකතු කරගන්න අපේ දැනුම අවබෝධයට තියාගන්න. අපි සිංහල නම් අපි සිංහල ලියලාද ඉස්සෙල්ලම කතා කරලාද හිටියේ? අපි ඉස්සෙල්ලම ලිව් එකද කරේ කතා කර එකද? අපි ඉස්සෙල්ලා කතා කරා. කතා කරලා අපි වයස අවුරුදු 4ක් 5ක් විතරනකොට යන්තම් අකුරු ටික ගැලපුවා. එහෙම තමයි අපි ලියන්න පටන් ගත්තේ. පුතා දැන් ඉංග්‍රීසි වලට මොකද්ද වෙලා තියෙන්නේ? ඉංග්‍රීසි ඉස්සෙල්ලා මොකද කරන්නේ අපි? ලියනවා. අපි ඉස්සෙල්ලාම ඉංග්‍රීසි ලියන්න try කරනවා. හරියයිද අපිට? හරියන්නේ නැහැ. ලේසි නැහැ. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ ස්කිල් එකක්. කියන්නේ භාවිතයක්. අපි සිංහල පුංචි කාලේ ඉඳලා අපි අකුරු ලියන්න නැති කාලේ ඉඳලා සිංහල කතා කරා නම් කතා කරලා ඒක ලියන්න පහසු වුණා නම් ඉංග්‍රීසි වල තත්ත්වය ඕක තමයි. ඉංග්‍රීසිත් අපි කරන්න ඕන හරිනම් මොකක්ද? කතා කරන්න හුරු වෙන්න ඕන. පුතා මතක තබා ගන්න සිංහල දෙමළ සංස්කෘත පාලි වගේ භාෂා වගේ නෙවෙයි ඉංග්‍රීසි භාෂාව ඉතාම ලේසි. හේතුව මොකද්ද කියලා දන්නවද? හේතුව තමයි සිංහල දෙමළ වගේ භාෂා කතා කරන එක ලියන්න බෑ ඒ විදිහටම. ඔයගොල්ලෝ ඉංග්‍රීසි ටිකක් දන්න නිසා මේ කියන්නේ. හැබැයි ඉංග්‍රීසි වල තත්ත්වෙ මොකෝ? කතා කරන එක ග්‍රැමටිකලි එහෙම ලියන්න පුළුවන් නේද? එහෙනම් මොකද්ද කරන්න පුළුවන් තරම් ඉංග්‍රීසි හදා ගන්නවා නම් කතා කරන්න. ඉතින් අපි විශ්වාස කරනවා මෙන්න මේ ක්‍රමවේදයක් තුළ මේක කරා නම් හරි. ඉතින් මම මේ කිව්වේ මේ හැම ශේෂ්ත්‍රයක්ම නෑ බැරි කියලා දෙයක් නෑනේ. බැරි කියලා දෙයක් නෑ. මේ හැම එකක්ම ඉගෙනගෙන තියෙන්නේ. මොනවද ඉගෙනගෙන නැත්තේ? පොඩක් බලමු මතකෙන් අපි මොනවද ඉගෙන ගත්ත දේවල් කියලාද? මොනවද ඉගෙන ගත්තේ? පණි ಭಾರತයෙන් ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ මොනවද? නැටුම්. ඊළඟට මොනවද ඉගෙන ගත්තේ? බෙර වාදනය ඉගෙන ගත්තා. ඊළඟට මොනවද ඉගෙන ගත්තේ? දවුල් වාදනය ඉගෙන ගත්තා. තම්මැට්ටම් වාදනය. ඊළඟට බලියාග ඉගෙන ගත්තා. ඊළඟට පහත නාර්තන ඉගෙන හා බෙර වාදනය ඉගෙන ගත්තා. ඊළඟට සබරගම නාර්තන ඉගෙන ගත්තා. එතනින් නැවතුන්නේ නැහැ. ඊළඟට මොනවද ඉගෙන ගත්තේ? චිත්‍ර කලාව ඉගෙන ගත්තා. ඊළඟට මොනවද ඉගෙන ගත්තේ? සංගීත ඉගෙන ගත්තා. එතනින් නැවතුනේත් නැහැ. තවත් ස්කිල් කීපයක් ප්‍රගුණ කරා. ඒ මොනවද? ඉංග්‍රීසි ඉගෙන ගත්තා. සංස්කෘත ඉගෙන ගත්තා. සිංහලත් හොඳ රාජ්‍ය ඉගෙන ගත්තා. ඉංග්‍රීසි 10කට වඩා එකම පැත්තෙන් 10කට වඩා ඉගෙනගෙන තියෙනවා. පුතා ඔයගොල්ලන්ට කීයක් පුළුවන්ද මේ ශාස්ත්‍ර වලින්? පුළුවන්ද කීයක් පුළුවන්ද? සෞන්දර්ය ශාස්ත්‍රද? ඔව්.
අපි ආදර්ශයට ගන්න ඕන පුතා. අපි නිකන් ඇත්තටම අපිට වෙලා තියෙන එකයි. අපි කරන්නේ එකයිනේ. අපි චිත්‍ර ටික ඉගෙන ගත්ත කෙනා චිත්‍ර ටික විතරයි. මම කියන්නේ මේ අය කියන්නේ ඒක වෙලා තියෙන්නේ ඔයගොල්ලෝගෙන් ප්‍රශ්නයක් නෙවෙයි. විෂය නිර්දේශයක් තුල අපි කොටු කරලා තියෙන එක සායක වෙලදී මම කියන්නේ අපි යමක් ඉගෙන ගන්න විෂය නිර්දේශයක් තුල කොටු වෙන්න එපා. විෂය නිර්දේශයක් තුල කොටු වෙන්නේ නැතුව අපි දැන් මං කියවනේ දැන් අපි සමහරලාට ওই රියැලිටි ෂෝ වල රෙමි ඉන්න ගොඩාක් අය මේ කලා ශාස්ත්‍රය අය විතරක් නෙමෙයි. ඕන වෛද්‍ය පීඨවල ඉන්න අය මේ ඉන්න ওই රියැලිටි ෂෝ වලට ඇවිල්ලා මේ තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන අය. වෛද්‍ය පීඨවල ඉන්න අය, මැනේජ්මන්ට් වල ඉන්න අය. ලෝ ෆැකල්ටි වල. ඒකට අපිට පේන්න අපිට ඒක නිසා ඔයගොල්ලොත් මතක තබා ගන්න මේ එකක් නෙවෙයි. අපි උත්සාහ කරන්න ඕන අපි කැමති දෙයක් ඉගෙන ගන්න මොන හරි තව. අපිට වෙලා තියෙන අපිට ඒකට වෙලාවක් නැහැ විෂය නිර්දේශ තුල කොටු වෙලා ඉන්න නිසා. මුත් ඒක මතක තබා ගන්න. හරිද? හරි. එහෙනම් ඔන්න දැන් පණිභාරතයන්ගේ චරිතය ගන්න තියෙන වැදගත්ම දේ තමයි එක දෙයකට එක ශ්‍රේෂ්ඨයකට කොටු වෙන්නේ නැතුව මොකක් කරාද? ඒ ශ්‍රේෂ්ඨය දාලා ඔක්කොම ඉගෙන ගත්තා. පුළුවන් උපරිම ප්‍රමාණය ඉගෙන ගත්තා. අපි තුමු ඔබ භාෂාව ප්‍රගුණ කරනවා කියලා. භාෂාව ප්‍රගුණ කරනවා කියලා සිංහල දෙමළ ඉංග්‍රීසි ඉගෙන විතරක් හරියන්නේ නැහැ. භාෂාව වගේ ශ්‍රේෂ්ඨය යනවා. භාෂා ශ්‍රේෂ්ඨය යනවා නම් අපි භාෂා 5ක් 6ක් ඉගෙන ගන්නට ඕන. දැන් මේ වගේ වැඩක් තමයි පණිභාරත කරලා තියෙන්නේ. මේ වගේ වැඩක් පණිභාරතයන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔහු සුවිශේෂ පුද්ගලයෙක් බවට පත් වුණා. ඉතින් බලන්නකො ඔහුට සංගීතයත් පුළුවන්, චිත්‍රත් පුළුවන්, නැටුමුත් පුළුවන්. පුදුම පුද්ගලයෙක් නේද? මේ තරම් දියුණු අධ්‍යාපන ක්‍රමයක් තිබිලත් නෙවෙයිනේ. නේද? මේ තරම් දියුණු අධ්‍යාපන ක්‍රමයක් තිබිලත් නෙවෙයි. ඔන්න එහෙනම් ඔහු ඉගෙන ගත්ත දේවල් ටික පිළිබඳව පොඩි විවරණයක් එතන තියෙනවා. හරිද? ඔතන ඔයගොල්ලෝ පාඩම් කරන්න ඕන ඉගෙන ගත්ත එක මොකක්ද? කාගෙන්ද? මොකක්ද? කාගෙන්ද? ඒ ටික බලා ගන්න. ඊළඟට අපි යනවා මෙන්න මෙතන මොනවද තියෙන්නේ? මේ ඡේද කියවුවා මොනවද ඔයගොල්ලන්ට දැනෙන්නේ මේ මොනවද මේ ඡේද තුල තියෙන්නේ? ඔයගොල්ලෝ කියවලා ඇති කියලා හිතනවා මම. මොනවද මේ ඡේද තුල අන්තර්ගත වෙලා තියෙන්නේ? බේරවාදනයේ විශේෂ අවස්ථා. බේරවාදනයේ විශේෂ අවස්ථා. අපි ඊට වඩා වෙනස් විදිහකට එළියෙන් කල්පනා කරලා බැලුවොත් ඊට වඩා දෙයක් ගන්න බැරිද අපිට මේක? ජීවිතේ භාග්‍යවන්තම පණිභාරතයන් සමාගයේ වූ විශේෂ අවස්ථා. පණිභාරතයන් සභාවේ විශේෂ අවස්ථා. ඔබට පුතා මෙන්න මෙහෙම කිව්වොත් ඒ තුල වෙන කාරණා මතක් වෙනවද කියලා බලන්න. ජීවිතේ භාග්‍යවන්තම අවස්ථාව කියලා අරගෙන කතා කරන එහෙම කිව්වොත් ඔයගොල්ලන්ට අනිත් ටික මතක් වෙන එකක් නැද්ද? මතක් වෙනව නේද? මේ බලන්න මේ මෙතන තියෙන්නේ ජීවිතේ භාග්‍යවන්තම අවස්ථාව. මම හිතන ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නැති ජීවිතේ භාග්‍යවන්තම අවස්ථාවක් වහම. අපිට මේ මාතෘකාවක් ඉදිරියට ගන්න පුළුවන් ජීවිතේ භාග්‍යවන්තම අවස්ථාව. භාග්‍යවන්තම අවස්ථාව විස්තර කර ගන්න ඕනේ. මොකද්ද? පළවෙනි අවස්ථාව තමයි ගුවන් විදුලි සංස්ථාව විවෘත කරනකොට මගුල් බෙර වාදනය කරන්න පණිභාරතයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. තේරුණාද? ඒකත් එක්කම කිරිගණිත. කිරිගණිතය කියලා කියන කවුද? කවුද? බාප්පා නේද? මොනවද යාගේ ඉගෙන ගත්තේ මෙයා? නැටුම් ඉගෙන ගත්තා නේද? නැටුම් ඉගෙන ගත්තා. ඒක අන්න එයාගේ මග පෙන්වීම. එයාගේ මග පෙන්වීම යටතේ යාට තවත් අවස්ථාවක් ලැබෙනවා. මොකක්ද ලැබෙන්නේ? කොළඹ ලලිත කලා ආයතනයේ අධිපති කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ බිරිඳ වෙන කවුද? චන්ද්‍රලේඛා පෙරේරා. ඔයගොල්ලෝ අහලත් ඇති මෙයා පිළිබඳව මහත්මියගේ නර්තනයකට බෙර වාදනය කරන්නක ලෙස කොහෙට යන්න ලැබෙනවද අවස්ථාව? ಭಾರತයට යමට. අපි ඒක කෙටියෙන්ම ගමු. මොකද්ද? බෙර වාදනය කරන්නක ලෙස ಭಾರತයට යාමට අවස්ථාව උදා වීම. හරිද? ಭಾರතයට යාමට අවස්ථාව උදා වීම. ඒතර මෙන්න මේ අවස්ථාව තමයි භාග්‍යවන්තම අවස්ථාව. වැදගත්ම අවස්ථාව. ඒකෙදි මොකද්ද වැදගත්කම? ඒකෙදි හැම වෙන ගෝපිනාත් මහත්මයා මොකද්ද යාට ප්‍රතිශතය ප්‍රදානය කරන මොකක් සඳහාද? නඩුම් තවදුරක් අදාළව නර්තනය තවදුරටත් ප්‍රචාරණය ප්‍රගුණය කරන්න. ඔන්න ඔක තමයි ඉතින් භාග්‍යවන්තම අවස්ථාව කියන එකෙන් ගත්තේ. හරිද? බලා ගන්න. ඊළඟට මොකද ඊළඟ කොටසින් ගන්න තියෙන ඡේදය? මුද්‍යන්ති දිසානායක මහත්මයා ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද ටීවී එකේ? දැකලා තියෙනව නේද? ඔව් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය. මොකෙද දකින්න නැත්තේ? දේරණේ. දේරණේ එහෙම දැකලා තියෙනනේ මුද්‍යන්සේ සර්. දැන් එයා මොකද කරන්නේ? දැන් එයා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ
මහාචාර්යවරයෙක් හරිද? ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඒක දැනුම් මේ එයා මොකද කියන්නේ බලන්න මෙයා පිළිබඳව. විද්‍යාසිරි දිසානායක මහත්මයා. ශ්‍රී ලාංකික නව නර්තන කලාව වඩා දේශීය නර්තන ගායන වාදන අංශ තුලින් ප්‍රතිපෝෂණය කිරීමට කැප වූ මහා පුරුෂයා ලෙස ඇඳින්නේ හැකි ආචාර්ය එස් පනි භාරතයන් නොසිටින වර්තමාන ශ්‍රී ලංකාවේ සිංහල නර්තන කලාව මත නොව විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පැමිණි දේශීය නර්තන කලාවේ ආගමනයේ මීට වඩා වෙනස් මුහුණුවරක් ගන්න තිබුණේ කියලා ඔන්න මුදියස් දිසානායක මහත්මයා තවදුරටත් ඔහු පිළිබඳව විවරණයක් කරනවා. හරිද? හරි. ඊළඟට බලුවොත් ඔබට මතකද මේ මුදියස් මේ කවුද මහාචාර්ය පනි භාරතයන්ගේ එක අවස්ථාවක ශිෂ්‍යයන් අමතක කර ප්‍රකාශය අර කලින් අපි ඉගෙන ගත්ත එක මතකයිද? මතකයි නේ? ඔව්ද? පොඩ්ඩක් නිකන් කියන්නකෝ පොඩ්ඩක්. පුතේ මම බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණන් පයින් ගිය. පුතේ මම බෙරේ කරේ දාගෙන හැතැම්ම ගණනක් පයින් ගිය කෙනෙක් කියලා කිව්වා. ඒවා පොඩ්ඩක් මතක තියෙන්නට ඕන. හරිද? ඒවා වැදගත් ප්‍රකාශ. ඔහු ඒ තරම් වෙහෙසක් අරගෙන තියෙන තමන්ගේ මේ ගමන එන්නේ. ඒ නිසා ගමන සරල ලේසි එකක් වුණොත් ඒ ගමනේ වටිනාකමක් නැහැ. ගමන වටිනාකමක් එන්නේ අපේ ජීවිතේට වටිනාකමක් එන්නේ මේ ගමන ටිකක් දුෂ්කර වුණාම. නේ? දුෂ්කරක හැර ආයත ජීවිතය කටුපකුරු සිප ගනිම හෙට මලක් වුණු පිණිස. දුෂ්කර වුණේ කියලා අපි ජීවිතය අතහැරලා දාලා නෙමෙයි අපි මේ දුෂ්කරතාවය තුල අපි යහපත හොයන්නට ඕනේ. ඒක තමයි කියන්නේ අපි කියන සාමාන්‍ය අපි දන්නවර ගඟක් වුණත් නේද? තැන්නේ බහිනකොට එච්චර එලියක් නැහැ, වටිනාකමක් නැහැ, ගතියක් නැහැ කියලා අපි කියන්නේ නේද? ගඟක් වුණත් අලංකාරයේ වටිනාකම දිස්වන්නේ කඳු හෙල් වලින් බැහැලෙද්දි කියලා. අලංකාරය දිස්වන්නේ වටිනාකම දිස්වන්නේ. නිසා මණිභාරතෙනුත් එහෙමයි. බොහෝ දුෂ්කර කාලයක් ගෙවලා තියෙන, දුෂ්කර ජීවිතයක් ගෙවලා තියෙනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු. ඉතින් ඒකේ වටිනාකමක් ඔහුට පසුව ලැබිලා තියෙනවා. ඔබත් එහෙමයි. ඔබට සමහරලාට ගෙදර දෙමාපියෝ බොහෝ බල කරන ඇති. පුතාද පන්ති අනිවාර්යෙන් ඉන්න සමහර අපේ දරුවෝ සමහර අය කියනවා ඇති. දන්නවනේ. හතනම් බෑ හරි කම්මැලි නේද? හරි අමාරුයි. අර මේක නමුත් එහෙම තමයි දුෂ්කර වුණත් දුෂ්කර දේ අපි කොහොම හරි කරන්න ඕන. කරාම තමයි අපි අපේ ගමන අපිට යන්න පුළුවන්නේ පහසුවේ. හරිද? හරි. මෙන්න මෙතනින් එහා පුතේ අපිට තියෙනවා කරුණු ටිකක් පාඩම් කරන වර්ෂත් එක්ක. අපිට තාම වර්ෂ හම්බුන්නේ නැහැ නේ හරියට. මෙතනින් එහා හම්බ වෙනවා. මේ ප්‍රකාශනෙම පණි භාරතයන් නර්තන කලාවට කළ මෙහෙය වැටහෙනවා ඇති. නර්තන කලාවට කළ මෙහෙය වැටහෙනවා ඇති. 1940 වෙනි පළවෙනි එක මතක තබා ගන්න. 1948 ಭಾರತයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බරි ಭಾರತයන් කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක් සේවය කරමින් ශිෂ්‍යුන්ගේ දක්ෂතා හරියට ගන්නට විහිදුනාලු. ඔන්න එහෙනම් එයා 1948 ಭಾರತයෙන් ලංකාවට එලා මොකද්ද කරේ? කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කිරීම. හරිද? ඔතනින් කෙටි අදහසක් ගන්න ඕනේ 1948 කියන වර්ෂය අර නිබන්ධනයේ තියෙන. ඔන්න 1948 කියන වර්ෂයට දාලා කාරණා ඔයගොල්ලෝ පාඩම් කරලා තියාගන්නට ඕන. හරි. මීරිගම ජ්‍යෙෂ්ඨ පාඨශාලාවේ නැටුම් ගුරු ලෙස එතුමා කළ සේවය තවත් පුළුල් වන්නට මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කතිකාචාර්ය තනතුර හේතු වුණා. කතිකාචාර්ය තනතුර බඩ අතර ගුරු අභ්‍යාස විද්‍යාලයේ මීරිගම තන දැන්ටත් තියෙනවා. නර්තන උදෙසා එතුමා කළ සේවයේ සම්දිස්ථානයේ වී රජයේ ලලිත කලා ආයතනයේ විද්‍යාලපති ධුරය හිමිවීම. බලන්න ඔහු තනතුරු ටික. ඔහු දරුවෝ තනතුරු මේ තියෙන මෙචේදී. බලමු තව ඉස්සරහට. මෙම කලා ආයතනයේ 1959 දී වුණ වර්ෂයක් ඒක වෙනම පාඩම් කරගන්න ඕන ඔයගොල්ලෝ. 1959 දී උඩර නාට්‍ය කලා විශ්වවිද්‍යාලයට නම් කරනවා. මොකද්ද උඩර නාට්‍ය කලා විශ්වවිද්‍යාලයට නම් කරලා තියෙන්නේ 1959 දී මොකද්ද? රජයේ ලලිත කලා ආයතනය තමයි නම් කරලා තියෙන්නේ. හරිද? මතක තබා ගන්න. එතුමාගේ අපිට 1962 දී එකී විද්‍යාලයට පහතර නැටුම් සම්ප්‍රදාය හඳුන්වා දීම. ඔන්න. උඩරට නාට්‍ය කලා විද්‍යාලයට මොකක් කරලා 1962 පහතර නැටුම් සම්ප්‍රදාය හඳුන්වා දීම. ඒ සඳහා පාඨශාලා සකස් කර කතිකාචාර්යවරුන් පත් කරගෙන නාට්‍ය විද්‍යාලයට ගුණාත්මක වූ නව පෙරලියක් නිර්මාණය කළා. එතන එතුමන් වාරභාර නැවතුනේ නැහැ. 1974 මැයි 1 වෙනි දින මේ විද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධ කළා. එහි නර්තන අංශයේ අධ්‍යයන අංශයේ ප්‍රථම අංශාධිපති එතුමායි. එනිසාම ඔහුට නර්තනයේ දියුණුවට විවිධ වැඩපිළිවෙත් යෙදීම ශක්තියක් ලැබුණා. මෙතන අපිට ගන්න පුළුවන් අනුමාත්‍රිකාවක් විදිහට මොකක්ද? මොකක්ද අපිට ගන්න පුළුවන්? මාතෘක දෙකක් තුනක් විතර යෝජනා කරන්න පුළුවන්. පොඩ්ඩක් නිකන් කියන්නකෝ මොකක්ද ගන්න පුළුවන් මාතෘකාව කියලා. එතුමා කළ සේවා හා එතුමා හැදෑරුව තනතුර එතුමාගේ සේවය. එතුමාගේ සේවය කියලා ගන්න පුළුවන්. තව අපි කෙටියෙන්ම ගමුද පුතා මෙන්න මෙහෙම. විශේෂ සිදුවීම්. ඊට අතර හොඳ නැද්ද එතුමා දරුව තනතුරු හා සේවා කියලා ගත්තොත්. හොඳයි නේද එහෙම?
එහෙම හොඳයි. එතුමා දැරු තනතුරු හා සේවාවන්. ඒ තනතුරේ විවිධ සේවාවන් ඉටු කරලා තියෙනවා නිකන් තනතුරේ ඉඳලා බැහැලා ගිහිල්ලා නැහැ. නේද? ඔබට පේනවන්නේ නේද? ඒ සෑම තනතුරකදීම යමක් කරන්න වෙහෙසිලා තියෙන. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඒක හොඳ යහපත් ගුණයක්නේ. යම් තනතුරකට ආවයන් පස්සේ ඒ තනතුරේ කාර්යභාරය කරලා එතනින් බැහැලා යන එක නෙමෙයි කරන්න ඕන. තමන් ඉන්න ශ්‍රේෂ්ඨය දියුණු පමුණු කරන්නට ඕන. දැන් ඔහු ඒක කරලා තියෙනවා. මේකෙන් අපිට පෙන්눔 කරන්නේ ඒක. 1948 59 62 74 වෙනකොට මේ කිතා කෙටි කාල සීමාවක් තුළ විශාල කාර්යභාරයක් නේද? විශාල කාර්යභාරයක් අවුරුදු 20ක් තුළ විශාල කාර්යභාරයක් ඔහු කරලා තියෙන දේශීය නර්තනය වෙනුවෙන්. නේ? ලලිත කලාවේදී වෙනුවෙන්. ඔහු ඒ සඳහා විශාල මෙහෙයක් අරගෙන තිනවා. ඒතර මෙතන ඔහුගේ තනතුරු කීපයක් තියෙනවා. ගුරුවරයෙක් විදිහට ඉඳලා තිනවා. ඊළඟට කොහොමද ඉඳලා තින්නේ? අර නැටුම් ගුරුවරයෙක් විදිහට ආපු සේවය කරලා තිනව නේද? ඊළඟට කතිකාචාර්යවරයෙක් විදිහට ඉඳලා තියෙනවා. තව විදුහල්පතිවරයෙක් විදිහට ඉඳලා තියෙනවා. තව නර්තනාංශය අංශාධිපතියේ මම බලන්න තනතුරු ටික වෙන වෙනම අපිට පොඩ්ඩක් බලා ගන්නට ඕන. හරිද? බලන්න නර්තනාංශයේ අංශාධිපතිලා ඉඳලා තියෙනවා. ඔන්න දැන් තනතුරු ගොඩාක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් අවබෝධ කරගන්න. වර්ෂ 4ක් තියෙනවා මෙතන. හරිද? 48 59 62 74. ටික පොඩ්ඩක් බලන්න. ඊළඟට අපිට තව බොහොම ටිකයි ඇත්ති මට මතක විදියට පාඩම බලමු. නර්තනයේ හදාරන්නන් තුල සබර්ගම නර්තන සම්ප්‍රදාය පිළිබඳ පූර්ණ දැනුමක් තිබිය යුතු බවට එතුමා තුළ තිබුණු විශ්වාසය නිසා 1978 දී සබර්ගම නර්තන සම්ප්‍රදායද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ පාඨමාලාවට එකතු කළා. සෞන්දර්ය අධ්‍යයන ආයතනයට මොකක් කළාද? අරකටම එකතු කළා සබර්ගම නර්තනය 1978. සබර්ගම නර්තනය ඉගැන්වීම සඳහා සිරිබෝ හාමි නම් බාහිර ආචාර්යවරයෙකු යොදාගෙන විශිෂ්ට තීරණයක් ක්‍රියාත්මක කරමින් නර්තනයේ දේශීය සම්ප්‍රදායන් තුළ මෙහි සිසුන්ට ඉගෙන ගන්න අවස්ථාව සලසා දුන්නා. නර්තනයෙන් අස්සක් මුල්ලක් නෑර හදාරන සිසුන්ට අවස්ථාව සලසා දීම රට ජාතික කළ මහඟු සේවයක්. හේවුඩ් නමින් හැඳිනු නර්තන විද්‍යා ආයතනයේ 2005 සෞන්දර්ය කලා විද්‍යාලය බඩපත් වූයේ එතුමාගේ පුරෝගාමිත්වය නිසායි. මේ වුණට සකල කලාගෙන් හදාරන විද්‍යාර්ථීන් තෝතැන්න වී ඇත්තේ මෙම විශ්වවිද්‍යාලයයි. ඔයගොල්ලෝ දන්නවද මේ විශ්වවිද්‍යාලය ගැන? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ගැන. කවුද දන්නේ අපේ දරුවන්ගේ? දන්නවද පුතා මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ගැන කවුරු හරි දන්නවද? ලංකාවේ තියෙන සෞන්දර්ය විතරයි ඒකේ තියෙන්නේ. සෞන්දර්ය විෂය. ඔයගොල්ලෝ දන්නවද නෙළුම් පොකුණ? කොළඹ තියෙන්නේ? ඔව් සර්. නෙළුම් පොකුණේ අල්ලපු වැටේ තමයි තියෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නෙළුම් පොකුණ තියෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එක පැත්තක. ඒතර එතන ටිකක් එහාට ගියන් පස්සේ අපිට පේනවා නෙළුම් පොකුණ තියෙන නෙළුම් පොකුණ ගාවම පිටිපස්සේ තමයි ඒ නෙළුම් පොකුණ එතන ඉදිකරේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට පිටිවහලක් විදියට. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. මොකද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ සියලුම සෞන්දර්ය විෂයන් හදාරන්න පුළුවන් තැන. උසස් පෙළ කරලා උසස් පෙළට සංගීතය, එහෙම නැත්නම් නැටුම්, එහෙම නැත්නම් චිත්‍ර, එහෙම නැත්නම් නාට්‍ය හරං කලාව ආදී සෞන්දර්ය විෂයක් එක්ක උසස් පෙළ හැදෑරුවාම ඒ විශ්වවිද්‍යාලයට බඳවා ගන්න යම් SAT ස්කෝර් අගයක් මත. ඉතින් ඔබටත් අවස්ථාවක් තියෙනවා අවශ්‍ය කැමති අය ඉන්නවා නම් සෞන්දර්ය ශාස්ත්‍රය ඔන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කොළඹ තියෙනවා නෙළුම් පොකුණ අයිනෙම. එතකොට පුළුවන් අපිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඕනනම් දැන් අපි මේ දරුවෝ නම් ඉතින් අපි හැම කෙනෙක්ම වැඩි උත්සාහ කරන්නේ මොකක් කරන්නද? ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවද? ඔව් සර්. හරි. ඔව් සර්. ඔය මේ දරුවෝ නම් ඉතින් අපේ දරුවෝ නම් වැඩි හරියක් අපි මේ උපකාරක පන්ති අපිත් එක්ක ඉන්න දරුවෝ නම් බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ මෙඩිකල් ෆැකල්ටි යන්න ඕ මැනේජ්මන්ට් නැත්නම් ලෝ ෆැකල්ටි ඔය වගේ තමයි අදහස් තියෙන්නේ. ඉතින් එහෙම තමයි අපි ඉන්න ඕනේ. නේද? මැනේජ්මන්ට්. ඉතින් අපි එතන ඉන්න ඕන අනිවාර්යෙන්. නමුත් මම කියන්නේ අවශ්‍ය නම් මේ නැතුව මෙහෙමුණත් යන්න පුළුවන්. එහෙමුණත් වැඩක් කරන්න පුළුවන්. දැන් අපිට පේනවා යමෙක් යම් තනතුරක් දරද්දී ඒ තනතුරේ ඉඳගෙන තනතුරට එහා ගිය දෙයක් කරන්න ඕන. දැන් අපිට පේනවා මහාචාර්ය ස්පනි භාරතයන් විශාල කාර්යභාරයක් තනතුරෙන් එහාට ගිය කාර්යභාරයක් ඉටු කළ බව. මේකෙන් කියන්නේ ඒ කතාව. බලන්න අපි ඊළඟ ඡේදයේ. මෙතෙන්ට එනකම මතක තබා ගන්න අර ලිව මාතෘකාව බලලා ඔහුදරු තනතුරු හා සේවා කියන එක ගන්න පුළුවන් මෙතෙන්ට. හරිද? එතුමාගේ මුවින්ම පවසන පරිදි ඉන්දියාවේදී තමන් උගත් භාරත, කතකලි, මණිපුරි වැනි නර්තන සම්ප්‍රදායන් ආభాසය දේශීය නර්තනයේ ලාස්‍ය ගුණය. මොකක්ද පුතා ලාස්‍ය ගුණය කියලා කියන්නේ?
මොකක්ද මේ ලාස්‍ය ගුණය කියලා කියන්නේ අපේ දරුවනේ? ලාස්‍ය ගුණය. අලංකාර බව. ලාස්‍ය කියලා කියන්නේ පුතා මේ අර දරදඬු නැති ඔය සමහරට ඔයගොල්ලෝ අර ලිස්ට්ස්ටාරේ බලනකොට නර්තන ආසේ බලනකොට එහෙම බලලා කියනදී පොඩ්ඩක් ලාස්‍ය ගුණය තිබ්බනම් හොඳයි කියලා කියන්නේ. ලාස්‍ය ගුණය කියලා කියන්නේ පුතා දරදඬුකම නැතිකම. නැටුමට ඕන එකක් නේක. දරදඬු නැති වෙන්න ඕන. ඊටාම අලංකාරවත් මේ අපි කියන නැලවිල්ල නලවනවා කියලා කියන අලංකාර. ඔය හොඳට නලව යන්නේ කියලා කියන අන්න ඒ වගේ ඒ නැලවිල්ල ඒ ලාස්‍ය නැත්තම් අපි කියනවා මේ ඒ ස්වභාවය ඉතා හොඳින් නැටුම් වලට තියෙනවා ලලිතවත් බව. ඒක ඒ කියන්නේ ඒතකොට සිත් ගන්න සුළු ස්වභාවය වැඩි. සිත් ගන්න සුළු ස්වභාවය වැඩි. තාම හිමින් වෙනවා කියන එක නැටුම තුල එන එකක් ඒක ලාස්‍ය කියන එක. දැන් මේ ලාස්‍ය ගුණේ වැඩි කරන්නට එතුමා භාවිතා කරලා තියෙනවා මොකක්ද? අන්න ඉන්දියාවේදී ඉගෙන ගත්ත භරත, කතකලි, මණිපුරි කියන නැටුම් නර්තන සම්ප්‍රදාය. නැත්නම් නර්තන සම්ප්‍රදාය. ඒවා ඉන්දියාවේ නර්තන සම්ප්‍රදායන් භරත, කතකලි, මණිපුරි කියන නර්තන සම්ප්‍රදාය. දේශීය නර්තන සම්ප්‍රදායේ ලාස්‍ය ගුණ වැඩි කරන්නට දාගෙන තියෙනවා. ඒ නිසා නර්තන කලාවේ ප්‍රාසංගික බව වර්ධනය වුණා. උඩරට, පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන් ගුණ සුවඳ හඳුනාගත් එතුමා තම දැනුම හා නිර්මාණශීලී ප්‍රතිභාව මේවා. නැතිසේ නර්තන කලාව ලෝකෙට ගෙන ගියා. බටහිර ජර්මනිය, රුසියාව, එංගලන්තය, පාකිස්තානය, කැනඩාව, ජපානය, ඉන්දියාව, චෙකස්ලෝවැකියාව ආදී විවිධ රටවල දේශීය නර්තනයේ වැඩ පෙන්වනවා. පිටරටියන් මවිතරපත් කරමින් ලංකා මාතාවට කීර්තියක් ගෙන දුන්න එතුමා මහා යුග පුරුෂයෙක්. අර කොටසට මෙටි කරනවා. එතන ලියාගන්න මාතෘකාවක් තමාලත් දැනුම ඉදිරියට ගෙන යාම. තමාලත් දැනුම ඉදිරියට ගෙන යාම. නැත්නම් තමාලත් දැනුමෙන් ශාස්ත්‍රීය පෝෂණය කිරීම කිව්වත් කමක් නැහැ. තමාලත් දැනුමෙන් ශාස්ත්‍රීය පෝෂණය කිරීම කිව්වත් කමක් නැහැ. හරි. මම හිතනවා අපි අදට මෙතනින් නවත්තලා අපි යමු මේ ව්‍යාකරණ කොටසකට. දෙක දිගට අපි මේ පාඩම සාකච්ඡා කරන නිසා එතකොට අපේ excuse me sir. ඔව් පුතා. මේ ආපහු මාතෘකා ටික දෙන්න පුළුවන්ද? මාතෘකා ටික අපි ඉස්සෙල්ලාම ලිව්වා ජීවන තොරතුරු කියන මාතෘකාව අපි ඉස්සෙල්ලාම ලිව්වේ. අපි දෙවනුව ලිව්වා ඔහුගේ ගුරුවරු හා තපොඩක් හදාගන්නකෝ පස්සේ අපි ඒක ගුරුවරු හා ඉගෙනගත් දෑ වගේ එකක් මට මතක විදිහට. එහෙම නේද පුතා? ඔව් සර්. හරි. ඔව් සර්. ඔව්. දෙකයි. ඊළාට අපි තුන්වෙනුව අපි ලියාගත්තා ඔහු දරූ තනතුරු හා නේද? නෑ ඔහුගේ ජීවිතේ සුවිශේෂ භාග්‍යවත් අවස්ථාව. සුවිශේෂ අවස්ථාවක් භාග්‍යවත් අවස්ථාවක්. අපි හතරවෙනුව ලිව්ව පුතා ඔහු දරූ තනතුරු හා සේවාවන් නේද? ඔව් සර්. ඔහු දරූ තනතුරු හා සේවාවන්. ඔබට නැවත මේ වීඩියෝ එක බලලා උනාට පොඩ්ඩක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි අන්තිමට අපි ලිව්වේ මොකක්ද? තමාලත් දැනුම ඉදිරියට ගෙන යාම. ඔව් තමාලත් දැනුම ඉදිරියට ගෙන යාම. යුග පුරුෂයෙක් කියන තැනින් අපි අද ඔය කොටස නවත්තනවා. තව ඡේද දෙක කීපයක් තියෙනවා. අපි ඒක ඊළඟට කතා කරලා. ඔබ මේ මම අර කිව්ව නිබන්ධනයේ තියෙන කොටස සම්පූර්ණ කරන්න සූදානම් වෙන්න. මොකද ඒ ටික අපිට අවශ්‍ය කරනවා බලලා තියාගන්නට ඕන. හරිද? ඔබට මම මෙන්න මෙතනට ව්‍යාකරණ කොටසක් එකතු කරලා තියෙනවා තුන්වෙනි පාඩමට දාලා. අපි මේකෙන් මේ අදහස් කරන්නේ දෙවෙනි පාඩමේ කොටස ඉවරයි කියලා. ව්‍යාකරණ කොටසක් ඒකේ ගත්තොත් එහෙම මෙතන තියෙනවා මේ යුගල පද ටික. පාසඳහන් යුගල පද පෙළ පොතෙහි දක්වා ඇති යුගල පද වර්ගීකරණයට අනුව පෙළ ගස්සන්නලු. එන්න මේ යුගල පද ටික ඒ අනුව පෙළ ගස්සන්න තියෙන්නේ. පෙළ පොතේ තියෙන ප්‍රශ්නට දාලා බලමු පෙළ පොතේ මොකක්ද තියෙන්නේ කියලා.
යුගල පද සම්බන්ධයෙන්. ඔව් මෙන්න මේකට අනුව පෙළගස්සලු. මේකට අදාළව තමයි අර ටික තියෙන්නේ. දැන් යුගල පද අපි දන්නවා හැදෙන ආකාරය. යුගල පද කියලා කියන්නේ කවර ආකාරයේ ව්‍යාකරණ ගණයට අයත් එකක්ද? කවර ව්‍යාකරණ ගණයට අයත් එකක්ද? කවර ව්‍යාකරණ ගණයට අයිති වෙන්නේ? සාම්ප්‍රදායික භාෂා යෙදුම් නැත්නම් ප්‍රයෝගයකට. පුතා කියන සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩමේදී. මොනවද හතර? තව තියෙනවා. අපි දැන් හතරක් කිව්වා. මොනවද? යුගල පද, රූඩි, යුගල පද, ප්‍රස්තාවපිල්ලු, ප්‍රස්තාවපිල්ලු, ආප්තෝපදේශ. තව තියෙනවා වර්ග. නමුත් ප්‍රධානම හතර දැන්ට මතක තබා ගන්න. ඒතර සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝගයක් තමයි යුගල පද කියලා කියන්නේ. යුගල පද හැදෙන ආකාර ටික පොතේ තියෙනවා. මේ තියෙන්නේ ඒකේ විරුද්ධාර්ථවත් පදයක් තුළ හැදෙන යුගල පද තියෙනවා. සමානාර්ථවත් පදයක් තුළ හැදිලා යුගල පද තියෙනවා. පද දෙකේම අර්ථයක් නොමැතිව හැදෙන යුගල පද තියෙනවා. ඊළඟට ගත්තොත් එක් පදයක් අනුකරණය කරමින් අනෙක් පදයේ සැකසෙනු කියලා පද තියෙනවා. හතරයි. ඊළඟට පහ ගත්තොත් පළමු පදයේ අර්ථයක් උත් දෙවෙනි පදයේ අර්ථයක් විරෝධුත් පදයක තුළ හැදෙන යුගල පද තියෙනවා. පහයි. එකිනෙකට සමීපාර්ථයේ දෙන යුගල පද තියෙනවා. හයයි. පූර්ව ක්‍රියා එක දෙකක් පද එකතු වීම හැදෙන යුගල පද තියෙනවා. හතයි. ක්‍රියාරූප දෙකක් එකතු කිරීමෙන් සැකසුණු යුගල පද තියෙනවා. 8යි. එතකොට මෙතන 8ක් තියෙනවා. මේක ඔයගොල්ලෝ අවම වශයෙන් 4ක් මතක තියෙන්න ඕන මේ වයි. සරලව ගත්තොත් අපිට පේනවා එකිනෙකට විරුද්ධාර්ථවත් පද දෙකක් හැදෙනවා තියෙන එකිනෙකට සමානාර්ථවත් පද දෙකක් තුළ හැදෙනවා. පද දෙකේම අර්ථයක් නැති යුගල පද තියෙනවා. එක පදයකට අර්ථයක් ඇතත් අනෙක් පදයකට අර්ථයක් නැති යුගල පද තියෙනවා. නේද? මෙන්න මේ අර්ථයෙන් අපිට පුළුවන් මේ යුගල පද වර්ගීකරණය කරන්න. ඒ කියන්නේ එකිනෙකට විරුද්ධාර්ථවත් යුගල පද කියන එක අපි හිතනවා එහා එහෙ මෙහෙ එහෙ එකිනෙකට විරුද්ධාර්ථ ඉහළ පහළ දුකට සැපට යාමීම් උඩබ්බිමක් මේ එකිනෙකට විරුද්ධාර්ථය කියලා අපිට තේරෙනවා. ඊළඟට ගත්තොත් එකිනෙකට සමානාර්ථ පද විදිහට ගත්තොත් මීලා කිව්වහම මුදල් කිව්වහම දෙකම සමානයි. නඩු හබ කිව්වහම දෙකම සමානයිලු. ඊළඟට හබ කියලා කියන්නේ නඩු කියන අදහස. පුතා කියන්නේ? අරුම පුදුම. අරුම පුදුම ඊළඟට සමින් සමාගම් දුක් දොම්නස් කිව්වහම සමානාර්ථවත් කියලා තමයි මේ කියන්නේ. ඒවයි අර්ථය. හරිද? ඊළඟට මෙතන කියනවා තුන්වෙනි එකේදී පද දෙකේම අර්ථයක් නොමැති පද නේද? මේ ඔයගොල්ලෝ දන්නවා ලට්ට ලොට්ට ලට පට අබල් බබල් ලවක් දෙවක් වං හුන් මේවෙන් කත් දෙකක් මතක තබා ගන්නට ඕන. හරිද? හරි. ඒ කියන්නේ දැන් ඔන්න අපිට පළවෙනි තුන පාඩම් නේද? සරලව කිත හැකිනේ අවබෝධයෙන්. එකිනෙකට විරුද්ධාර්ථවත් පදයක් ඇතුළේ හැදෙන එක, එකිනෙකට සමානාර්ථවත් පදයක් ඇතුළේ හැදෙන එක දෙවෙනි එක, පද දෙකේම අර්ථයක් නැති එක තුන්වෙනි එක. හරිද? අපි ඔක හතරවෙනි එක විතර ගන්න ඕන. එක් පදයකට පවණක් අර්ථයක් තියෙන නමුත් අනෙක් පදයට අර්ථයක් නොමැති කියන එක. මේ කියන්නේ පස්වෙනි එක. පළමු පදයේ අර්ථයක් කියන එක ඊට වඩා හොඳයි. අර මම කිව්ව විදිහට කමන්නේ නැහැ. හතරවෙනි එක ගත්තොත් එක් පදයක ශබ්ද අනුකරණය කරමින් අනෙක් පදයේ සැකසෙනු කියලා. බලමු මේකට වෙනින් නමක් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මොකද්ද? කවුරු දන්නේ කියන්නේ මේකට වෙනින් නමක්. එක් පදයක ශබ්දය අනුකරණය කරමින් අනෙක් පදයේ සැකසෙනු කියලා පද වලට. මේකට කියන වෙන නමක් කියන්න. මම කියනවා පුතා මේක මතක තබා ගන්න මේ විදිහටත් අපි කියනවා මේකට rhyme words. ඒකට සිංහලෙන් මොකද කියන්නේ? මොකද අපි ඒකට සිංහලෙන් කියන්නේ? rhyme කියන්නේ. අපි කියනවා පුතා මෙහෙම අපි කියනවා මේකට අනුත්ප්‍රාසවත් පද යුගලයක් ආසෙන් තැනුණු යුගල පදක. අනුත්ප්‍රාසය. මොකද අනුත්ප්‍රාසය කියලා කියන්නේ? අනුත්ප්‍රාසය කියලා. අනුත්ප්‍රාසය කියලා කියන්නේ පුතේ දුවේ එකම වචනයක් එකම අක්ෂරයක් එකම පදයක් එකම ශබ්දයක් නැවත නැවත යෙදීම මගින් ඇති කර ගන්නා වූ ශබ්ද රසයකට තමයි අනුත්ප්‍රාසය කියලා කියන්නේ. දැන් මෙතන ශබ්ද රසයක් නේනෝනේ මෙතන. අඟර දඟර ඇදලා පැදලා අහල පහල අබල දුබල උසුළු විසුළු අනුත්ප්‍රාසවත් රසයක් තියෙන වචනවල. අනුත්ප්‍රාසවත් රසයක්. අර සැලිනි මේ උත්තිර කාවේ තින්නේ. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව් දත් නොදිටි මොක්පුර ඉඳ ඉඳ විඳ විඳ සිඳ බිඳ. ඒවයි අර්ථ නෑ පුතා වෙන වෙනම. පද දෙකේ අර්ථ ගත්තාම පද දෙකට වෙන වෙනම අර්ථ නෑ. තනි අර්ථයක් තියෙන්නේ. හැබැයි පද දෙකක් භාවිතා කළේ ශබ්ද රසයක් ඇති කරගන්න. සැලිනි සංදේශිත කවියක් තියෙනවා මම කියන්නම් පොඩි පද දෙකක් විතරක්. වලදින දහසින් මෙන්සුර ගංගාගඩ වෙන මේ දෙවෙනි පදයේ අනුප්‍රාස රස තියෙන්නේ. නල බල සසල දල රල පෙළ නුඹ නැගින. බලන්න ශබ්ද නල බල සසල දල රල පෙළ නුඹ නැගින. ඒ එතන අර ශබ්ද රසය ගන්න තමයි අර පද භාවිතා කළේ.
අර්ථයකුත් තියෙනවා තමයි. නමුත් ශබ්ද රසය වැඩි වෙන ආකාරයට තමයි අර්ථ රසයත් ගත්තේ. නල්ල බල සසල දල රල පෙළ නුඹලගෙන. ඔක ඔය රසයම භාවිතා කරන අනුප්‍රාසාත්මක රසය නිර්මාණ කරන බොහෝ වෙලාවට භාවිතා කරන සාහිත්‍ය ශබ්ද රසය ඇති කරගන්න විශේෂයෙන් පුරාතන සාහිත්‍යවලදී. පුරාතන ගද්‍යවලත් මේක ඉතින් භාවිතා කරන උදාහරණයක් විදිහට ගත්තොත් ධර්මසේන හිමියන් රචනා කරපු සද්ධර්ම රත්නාවලියේ බෝධිගත දිසිතේරුන් වහන්සේ කතාවස්තෙත් ඔය විදිහටම තියෙනවා. කෙසේ ඇති වීතියත් හවසා විතර සීන් කස් ඇතිවලා පසුව මුන්සාව හොම කියන දිගට කියාගෙන යනවා. ශබ්ද රසයක් තියෙන. පුරාතන ගද්‍ය ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා. දැන් මෙතරත් මේ ශබ්ද රසයක් ඇති කර ගන්න ගැනීම සඳහා ශබ්ද රසයේ තුල යුගල පදයක් ගොඩනගලා කරලා තියෙනවා. අංගර දගර ඇදලා පැදලා අහල පහල අබල දුබල උසුළු විසුළු කියලා. හරිද? ශබ්ද රසය එතනින් එන්නේ. ඊළඟට මෙතන තියෙනවා පළමු පදේ අර්ථයක් තියෙනවා. දෙවෙනි පදේ අර්ථයක් නැති. විභාගෙදි කියයි ඔබට පළමු පදේ අර්ථයක් ඇතත් දෙවෙනි පදේ අර්ථයක් නැති යුගල පද තෝරන්න කියලා. මේ බලන්නකෝ. රොඩු බොඩු ළමයි බමයි මුදල් හදල් ඔප්පු තිරප්පු ගසා බසා. මේ දෙවෙනි පදේට අර්ථයක් නැහැ කියලායි මේ කියන්නේ. මේ දෙවෙනි පදේට අර්ථයක් නැහැ කියලායි මේ කියන්නේ. ඊළඟට මෙතන ගත්තොත් සමීප අර්ථරු දෙකටම තියෙන්නේ. ගේ දොර කිව්වහම සමාන අර්ථයක්. සමීපාර්ථයක්. සමාන නෙවෙයි සමීපාර්ථයක්. යంత్ర මන්ත්‍ර කිව්වහම සමීපාර්ථයක්. ළඟින් යන අර්ථයක්. කයි කතන්දර කිව්වහමත් එහෙමයි සමාන අර්ථයක්. කැපිලි කෙට්ලි ලෙඩ දුක් ඉවිලි පිහිලි ඒවා සමීපාර්ථය. බලන්න. පූර්ව ක්‍රියාපද එකතු වීමෙන් යුගල පද හැදෙනවා. කවා පොවා කා බී කර කියා දුවලා පැනලා හිතලා බලලා අපිට පේනවා යුගල පද හැදෙන තවත් ක්‍රමයක්. අපි අවසාන ක්‍රමයට આવොත් එහෙම ක්‍රියාපද රූප දෙකක් එකතු කිරීමේ සැකසෙන යුගල පද තියෙන මේ බලන්න හඬන දොඩන නේද ලියන කියන මේවට අපි කියනවා කෘදන්ත ක්‍රියා කියලා පුතා. කෘදන්ත ක්‍රියා. හඬන දොඩන කියන ලියන කියන කන බොන දුවන පන්න තිතන පතන හිතුම් පැතුම් කියුම් කිරුම් රැවුම් ගෙරුම් ඔය වගේ ටිකක්. හරිද? හරි. එතකොට මෙන්න මේ ව්‍යාකරණ කොටස ඔක තමයි. ව්‍යාකරණ කොටස ආශ්‍රයෙන් මෙන්න මේ ඡේද විතරයි මෙතන අභ්‍යාසයක් විදිහට තියෙන්නේ. පොඩි අභ්‍යාසයක් තියෙන්නේ. ඉතින් අපිට කරන්න පුළුවන් මම මතක විදිහට පොඩි කොටසක් නිසා ඉච්චර සැලකිට ගන්න අවශ්‍ය නැහැ. නමුත් කරන්නට ඕන. අපි මේක කරන නිසා ඔබ පාඩම් මාතෘකාව ලියලා යුගල පද කියලා ඒ අර කොටසත් එතන මේ පොතේ මේ තුන්වෙනි පිටුවේ මේ තුන්වෙනි පාඩමේ තියෙන අභ්‍යාස කොටස එතෙන්ට කරන්න අභ්‍යාසයක් විදිහට. හරිනේ? හරි. ඊට අමතරව දරුවනේ නිබන්ධනයේ තියෙන මෙන්න මේ අභ්‍යාසය. මේක හෙටම දැන් අද මේ ඉරිච්ච ගමන් මේ හෙටම දවසේ නෙවෙයි මේ සතියක් ඕගොල්ලන්ට තියෙන වැඩ කරන්න. ඒ සතිය තුල කරන්න ඕන අභ්‍යාසයක් මම මේ කියන්නේ. මේවත් ගොඩාක් ඒවා දන්නේ නැතිව තියෙන්න පුළුවන්. හරිද? මේව ටික ඔක්කොම දන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් දන්න ටික තෝරලා ලියන්න ඕනේ. මෙතන තියෙන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යුගල පද. විදිහේ පස්වෙනි. හතරවෙනි පිටුවේ පස්වෙනි පිටුවේ තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යුගල පද තියෙන. ඒක නිසා මම හිතනවා ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන් වෙයි කියලා. ඒක සර් මෙතන තියෙන ක්‍රම වලට වෙන් කරන්න ඕනේ. මෙන්න මේ තියෙන ක්‍රම වලට වෙන් කරන්න කියලා තියෙනවා. මේ තියෙන ක්‍රම ටික. මෙන්න මේ ක්‍රම ටිකට වෙන් කරන්න. එකිනෙකට විරුද්ධාර්ථවත් වෙන කොහෙවත් නෙවෙයි කරන්න ඕන මේ ටික. හරිද? මෙන්න මෙතෙන්ටයි කරන්න ඕන. එකිනෙක විරුද්ධාර්ථ පදයක තියෙන සැද්ද යුගල පද කියන්නේ මෙන්න මෙතන. මෙතන 1 2 3 4 5 6 7 8 කියලා මෙහෙම තියෙනවනේ 8ක්. මේ 9 නෑ 9 10 11 6 ටික නෑ උතන. හරිද? ඒක මම දෙන්නම්. මෙතෙන්ට අදාළ ටිකට දාලා මෙතනින් පුරවලා ගන්න. ඊටු ටික තියෙන්න ඕනේ. දැන් මෙතනින් දන්නවනේ එකිනෙක විරුද්ධාර්ථ පදයක තියෙන සැද්ද යුගල පද ටික තියන්න පුළුවන් නා. ඔයගොල්ලෝ කරන්න අමාරුයි මේක. ඒක සරල එකක් නෙවෙයි. නමුත් අපි සාකච්ඡා කරලා අඩුපාඩු ටික හදාගමු. නිසා මම හිතනවා ඔයගොල්ලෝ මේක කරන්න අමාරු එකක් නැහැ කියලා. තාම ලේසි වැඩක්. ලේසි වැඩක්. නිසා ඒක කරන්න. අපි අද තුන්වෙනි පාඩමේ තමයි සාකච්ඡා කළේ. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම අපි ලබන සතියේ ඔයගොල්ලෝ අර කවිය ඊළඟ කවිය පාඩම් කරගෙන ඉන්න ඕනේ. මොකද්ද කවිය? සැඩදහසක් රජුන් මැද. සැඩදහසක්. ඒ එතකොට පුතා මෙන්න මේ අභ්‍යාස වලයි මම දෙන්නම්. තුන්වෙනි පාඩමේ මේක කරා නේද ඔයගොල්ලෝ? ඔව් සර්. හරි ඒක කරන්න නැති. ඊළඟට ගත්තොත් එහෙම මේක මොකද අත්තේ? මේකත් කරන්න මේක කරන්න ඔයගොල්ලෝ භාවිතා කරේ කොතනද? මොකද්ද භාවිතා කළේ?
නිබන්ධනේ නේද? නිබන්ධනේ තියෙනවා මේකට දාලා උත්තර ටික කියලා මම කලින් දවසක් කිව්වා. ඒක තමයි භාවිතා කරලා මේක කරන්න කියලා කිව්වේ. දැන් ඉතින් අපි පිළිවෙලට වැටික් කරලා තියෙන්නේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම ඉතාම හොඳින් ආවරණය කරගෙන තියෙනවා. හරිද? හරි. මේකේ ප්‍රශ්න වලට අපි උත්තර ලියවද දරුවනේ? නෑ නේද? ලිව්වා නේද? ලිව්වා. සර්. ලිව්වා. ඒක තමයි. මේක ලිව්වා. මෙන්න මේකේ මේ ටික කරා නේද? මෙන්න මේ ටික මෙන්න මේ අවසන් ටික මේ ටික අවසන් ටික නම් මට මතක විදිහට කරන්නේ නැහැ අපි. ඒක මම නිබන්ධනේ පොඩි අභ්‍යාසයක් දාලා ඇති. කොහොමනොත් අපි 1 2 කියන පාඩම් දෙකේ වැඩ නිබන්ධන වල වැඩ හැර අනිත් ඔක්කොම සම්පූර්ණ කරලා තියෙන. තව අඩුපාඩු තියෙනවා. ඔයගොල්ලෝ ඊළඟ දවසේ පොඩ්ඩක් බලලා කියන්න. අපි ඒ ටික සම්පූර්ණ කරගන්නට අවශ්‍යයි. එතකොට අපි අඩුපාඩු නැතිව යන්නට ඕන. දැන් ඊළඟ දවසේ මම ඔයගොල්ලන්ට දෙනවා ඡේදය. ඡේදය දුන්නාම ඡේදිලු. ඡේදා මෙන්න මේ තුන්වෙනි පාඩමේ ඡේදාසිත දුන්නු මාතෘකා. කීයද දුන්නේ? මාතෘකා 5යිද පුතා 4යිද? 5යිනේ. 5යි. එතකොට මාතෘකා 5ක් දීලා තියෙනවා. මාතෘකා 5ට දාලා කරුණු ඔයගොල්ලෝ පාඩම් කරගන්නට ඕන. පන්ති නම් මම ඔක රචනාවක් ලියවනවා මතකයි. නමුත් මේ ක්‍රියාවලිය ටික කරන්න අමාරුයි. අපේ දරුවන්ට මේ දිගටම මෙහෙම ඉන්න බලාපොරොත්තු වෙන්නේ නේ ඔයගොල්ලෝ. ඔන්ලයින් කරන්නවද බලාගෙන ඉන්නේ? දැන් සර් මාර්තු පටන් ගන්නවා. මාර්තු පටන් ගන්නද? අපි දැන් පටන්ගෙන තියෙන්නේ. දැන් එන්න පුළුවන් අයට එන්න පුළුවන්. අපි ගිය සතියේ පටන් ගත්ත ගිය ඒත් කියලා තිබ්බනේ ඔන්ලයින් ඉන්න ළමයි එන්න එපා කියලා. එන්න එපයි කියලා තිබ්බේ නෑ දරුවනේ. ඕ නාවට කමක් නෑ කියලා තියෙන්නේ. හරිද? එන්න එපයි කියලා නෙමෙයි. කමක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි පටන් ගත්ත ඔන්ලයින්. ඔන්ලයින් වලට අමතරව අපි ආයතනයේ පන්තිත් පටන් ගන්නවා මේ විදිහට. දැන් අපි ඔන්ලයින් කරගෙන යන අතරේ ඔන්ලයින් එනවා නම් ඒකට එන්න තේරුමක් නෑ. ඒක හරි. ඊළඟට දැන් අපි එදා ළමයි කීප දෙනෙක් හිටියා අපි ඇවිල්ලා. පන්තියේ සිලබස් එක මුලින් ඉඳන්ද කරන්නේ? නෑ. මුලින් ඉඳලා නෙමෙයි කරන්නේ. මුල් පන්තිය කරන්නේ. දැන් මම මේ පාඩම තමයි එදා ආපු දරුවන්ට කරේ. මේ පාඩම තමයි එදා ආපු දරුවන්ට කරේ. ඒ කියන්නේ ඒ අයට වෙලාව තියෙ ගොඩක් ළමයි දැන් වෙනද වගේ ළමයි 60 70 වෙන්නේ නැහැනේ දැන් ඔන්ලයින් එන නිසා අඩුයි. අඩු වෙන එකත් එක්ක අපිට දැන් පන්ති දැන් වෙනද 50 60ක් ඉන්නකොට කරන තිච්ච වඩා දෙගුණයක් තුන්ගුණයක් වැඩ කරන්න පුළුවන් ළමයි අඩු නිසා දැන්. කොහොම ටිකයි ඉන්නේ දැන් ඔන්ලයින් පන්ති වෙනම ඉන්න නිසා. ඉතින් අපි ඒ ළමයිගේ දැන් එදා ආපු දවසේ මම පළවෙනි පාඩමේ කෙරෙනොන් ටික කිව්වා. පළවෙනි පාඩමේ කෙරෙනොන් ටික කිව්වා. ඒක පොඩ්ඩක් කළා අපේ භාගයක් අරගෙන ඉවරලා. ඒක තව දවසක් කරලා තව පොඩ්ඩක් කරනවා. ඒක ටිකයි කරන්නේ. ඒතකොට අපි ඒක අවයි දැන් ළමයි අඩු නිසා කරන්න ලේසි. දෙවෙනි පාඩම කොහොමද කවි ටික පාඩම්. තුන්වෙනි පාඩම අපි දැන් කරගෙන යනවා මේ පන්තියේ. ඔයගොල්ලෝ ගාගෙම පොඩක් ටිකක් කරලා තියෙනවා. ඒතකොට දැන් මේ පන්තියේ ඉස්සරහින් යන හැම වෙලාවෙම තියරි ක්ලාස් එක එහි පිටිපස්සෙන් තමයි හැම වෙලාවෙම මේ පන්තියේ ඉන්නේ. ඒක මතක තබා ගන්න. නිසා මේ දෙකටම මේක නම් තේරුමක් නැහැ. ඉතින් ඔබ මං හිතන්නේ මෙහෙමයි මේ අපේ මේ ක්‍රියාවලිය වඩාත් සාර්ථක වෙනවා නම් ඔබ පැමිණිය යුතුයි. ගිය අවුරුද්දේ ඔබ හිටපු දරුවෝ දන්නවා අපි කොහොමද වැඩ කරේ කියලා. අපි තාම සාර්ථක අපි මුල් කාලේ සීමා වැඩ ටික කරා දෙසැම්බර් පටන් ගන්න දෙසැම්බර් ජනවාරි ටික නේද රචනා ලියලා හරියට කරා ඒ ටික. දැන් බලන්න මේ ක්‍රියාවලිය තුළ අපි තාම අපහසුතාවයටපත් වෙනවා මේ වැඩ ටික කොහොමද ඔක්කොම කරන්නේ කියලා. ඉතින් අපි දරුවන්ට මම ආරාධනා කරනවා පුළුවන් අය සහභාගී වෙන වඩාත් හොඳින් අපිට වැඩ කරන්න නම් ඒ ක්‍රියාවලියට අනේක තමයි හොඳ තියෙන්නේ. මොකද මේ ලෝකේ මේ තාක්ෂණය අදියේ නෙවෙයිනේ. නමුත් මේ තාක්ෂණය භාවිතා කරන්නේ නැහනේ මේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුල. දැන්නේ මේ කරන දේ දෙකට භාවිතා කරන්නේ. මොකද මේ මානව සම්බන්ධතාවයේ මෙහෙම ගන්නවට වඩා අර විදිහට ගත්තාම තමයි ඒක වඩාත්ම තහවුරු වෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තබා ගන්න මම කිව්ව කාරණාව. හරි. එහෙනම් අපි අද දිනේ පන්ති නවත්තමු. අර කිව්ව අභ්‍යාස ටික කරන්න. මට අමතක වෙච්ච දේවල් තියෙනවා ඊළඟ දවසේ මතක් කරන්න වෙන මේ ටික කරලා නැහැ මේ ටික මතක් අපිට කරන්න තියෙනවා කියලා ඒ ටික මතක් කරලා ඔයගොල්ලෝ කිව්ව ටික කරන්න ඉතින් එහාට කරන්න යන්න එපා ඉතින් ඇත්තටම හරිද පන්ති නම කරන්න ඔව් කියන්න පුතා මේ මං ගියා සර් පන්තිට මේ වීඩියෝ එක බලන්න බෑනේ සර් ප්‍රයිවට් කියලා යන්නනේ වීඩියෝ එක YouTube එකේ ප්‍රයිවට් කියලාද ප්‍රයිවට් නෙමෙයි දාලා ඇත්තේ එහෙනම් තාම නෑ වීඩියෝ එක බැලුවා මමත් දැන් බැලුවා ඇවිල්ලා අදත් බැලුවා මන් ටික අද අපේ අනිත් දරුවෝ මේ වීඩියෝ එක බැලුවද කවුරු හරි කෙනෙක් හරි බැලුවා බලන්න පුළුවන් නේද පුළුවන් සර් පුළුවන් ඒක තමයි ඒ වාගේ ඒකට මොකක් හරි බලන්න එතන මොකක් හරි වෙන ගැටලුවක් ඇත්තේ හරිද හරි එහෙනම් සර් මේ නම්බරෙන් අයියත් යනවා සර් එහෙමද චුට්ටක් බලන්න හොඳද ටෙක්නිකල් පොඩ්ඩක් සයිඩ් එහෙනම් අපි පන්තිය නවත්තුමු අදට ගැටලුවක් නැත්තම් ගැටලු නෑ නේද නෑ සර් හරි එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක් ආයුබෝවන් ආයුබෝවන් සර්
අයිබෝවන්